හරි ආවනේ ඔක්කොම එහෙනම් අපි පටන් ගමු. අද අපිට තියෙන්නේ ගිය සතියේ අපි කතා කරපු කොටසම ඉතුරු කොටස් ටික සාකච්ඡා කරන්න තියෙන්නේ. ගිය සතියේ අපි කතා කරේ මොනවද චුට්ටක් මතක් ගන්න උදේ පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම නේද? පරිගණකවල භාවිතා කරන කේත ක්‍රම තමයි අපි සාකච්ඡා කරේ. එතකොට අපි හඳුනාගත්තා කේත ක්‍රම වර්ග කීයක්ද? හතරක්. මොනවාද මේ හතර ඉක්මනට කියන්න බලන්න. කියන්න. ද්විමේය කේතක දශම කියන්න ඉතුරු. ඇමරිකානු සම්මත කේත ක්‍රමය, ඊට පස්සේ විස්තෘත කේත ක්‍රමය, ඊට පස්සේ ඒක කේතක නේද? පිටියෙන් කියනවා නම් BCD, ASCII, EBC, DIC, Unicode. එතකොට මේ කේත ක්‍රම හතර තමයි ඉතින් පරිගණක වල දැනට අපි භාවිතා කරන්නේ. අපි හරි. පරිගණක වල භාවිතා කරන්නේ මොනවාද? දත්ත නිරූපණය කිරීම සඳහා ඕනෑම දත්තයක්. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒක අකුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉලක්කමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝ දර්ශනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇනිමේෂන් එකක් වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයක් පරිගණකයේ තුල නිරූපණය කිරීම සඳහා ඈත අතීතයේ ඉඳන් අපි භාවිතා කරන්නේ ඔය කේත ක්‍රම වර්ග හතර. හරිද? එතකොට ඒකේ අපි පළවෙනි මේක හඳුනාගත්තා. මොනවාද? පළවෙනි මේක තමයි හඳුනාගත්තේ. අපි කතා කරේ කියන්නේ ද්විමේය කේතක දශම නේද? ද්විමේය කේතක දශම. පළවෙනි මේක තමයි අපි හඳුනාගත්තේ මොකද්ද? ද්විමේය කේතක දශම. එතකොට මෙන්න මේ ද්විමේය කේතක දශම වල තිබ්බ ලක්ෂණ කීපයක් ගැන කතා කරා. ද්විමේය කේතක දශමයක දත්තයක් නිරූපණය කිරීම සඳහා අපි කතා කරා කොහොමද? බිටු කොච්චරද? හතරක් තමයි භාවිතා කරන්නේ. බිටු හතරක් තමයි යොදාගන්නේ එක අනුලක්ෂණයක් නිරූපණය කිරීම සඳහා. එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න බිටු හතරක් යොදා ගන්නවා. එතකොට මේ බිටු හතරක් යොදාගත්තාම මේ බිටු හතරක කේතයක අපිට මෙන්න මේ විදියට හඳුනා ගන්න පුළුවන්. බිටු හතරක් භාවිතා කරන බැවින් මොනවාද? දෙකේ හතරවෙනි බලය අනුලක්ෂණ හදන්න පුළුවන්. අනුලක්ෂණ කීයද? එතකොට 16ක් හැදෙනවා නේද? දෙකේ හතරවෙනි බලය 16ක් හැදෙනවා. 16ක් හැදෙනවා. එතකොට 16ක් කියලා කියන්නේ අපිට මෙන්න මේ විදියට හඳුනා ගන්න පුළුවන්. ඒකේ අපි දැක්කා සමහරක් අනුලක්ෂණ කොහමද? වළංගු අනුලක්ෂණ සංකේත හම්බුණා. සමහරක් කීවා මොනවාද? අවලංගු. ඒ කියන්නේ වළංගු නොවන සංකේත හම්බුණා. හේතුව තමයි මොකද? මෙන්න මේ සමහර අනුලක්ෂණ තියෙනවා දිත්ත නිරූපණයක් කරන්න පුළුවන්. මොකද්ද දිත්ත නිරූපණයක් කියන්නේ? මේ බලන්න මේ සංකේතය නිරූපණය කරන්න පුළුවන් අපිට මේ විදියට. හැබැයි මෙන්න මෙතනදී බලන්න දිත්ත නිරූපණයක් වෙන්නේ කියනක 10 කියන ඉලක්කම ගත්තොත් එහෙම එක වෙනමත් බිඳුව වෙනමත් නිරූපණය කරොත් එහෙනම් මොකද වෙන්නේ? අපිට දිත්ත නිරූපණයක් කරන්න වෙනවා. ඒ කියන්නේ 10 එක ආකාරයකට සහ තවත් ආකාරයකට අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන නිසා මෙන්න මේ සංකේත ටික මොන සංකේතද? 10 11 12 13 14 15 කියන සංකේත ටික අපි භාවිතයෙන් අයින් කරලා දාලා අපිට එතකොට ඉතුරු වෙනවා සංකේත 10ක්. මොනවාද බලමු සංකේත 10? බිඳුව 1 2 3 4 5 6 7 8 9 කියන සංකේත ටික. ඊට පස්සේ මෙන්න මේ ක්‍රමවේදය යටතේ අපි සංඛ්‍යා නිරූපණය කරන්න මිනිස්සු පෙළඹුණා. ඉතින් එතනදී තමයි අපිට හම්බෙන්නේ BCD වල අපි හිතමුකෝ මෙන්න මෙහෙම සංකේතයක් නිරූපණය කරන්න ඕනේ කියලා 5යි 4යි 6 කියන සංඛ්‍යාව. 5යි 4යි 6 සංඛ්‍යාව කොහොමද නිරූපණය කරන්නේ? එතකොට 5 කියන්නේ බිඳුවයි 1යි බිඳුවයි 1. 4 ඊට පස්සේ 6 ඊට පස්සේ අපිට පුළුවන් 5යි 4යි 6 කියන දශමයේ සංඛ්‍යාව මෙන්න මේ විදිහට BCD අංකණය නිරූපණය කරන්න එක්ක දෙකේ පාදේ කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් යටින් කුඩාවට දෙක වෙනුවට BCD කියලාවත් ගැටුවක් නැහැ. අපි මේවා කෙසදී කතා කරා. ඊට පස්සේ මේ තියෙන්නේ BCD වලින් නිරූපණය කරලා තියෙන තවත් සංඛ්‍යාවක් යන්න තියෙන්නේ. බලන්න ඒකේ එතකොට අපි කොහොමද කරන්නේ? බිඳු කීයෙන් කීයටද කඩන්න ඕනද? 4න් 4ට මතකද? බිඳු 4න් 4ට කඩන්නේ මේක BCD වල එක අනුලක්ෂණයක් නිරූපණය කරන්නේ බිඳු 4කින්.
එහෙනම් ඔන්න ඔයාගේ දකුණු අත පැත්තේ සිට පටන් අරගෙන පිටු 4 කොටස් වලට කැඩුවාන් පස්සේ මෙන්න එක කොටසක්, මෙන්න තව කොටසක්, මෙන්න තව කොටසක්. එතකොට මේ මුල් කොටසෙන් කියන්නේ කීයද? 7 ඉලක්කම. දෙවෙනි කොටසෙන් 1, තුන්වෙනි කොටසෙන් කීයද? 5 කියන ඉලක්කම. එතකොට උත්තරේ වෙන්නේ කීයද? 7යි 1යි 5 කියන සංඛ්‍යාව. හරි. එහෙනම් ඔන්න අපිට දැන් BCD ලෙස අගයක් දුන්නාන් පස්සේ ඒ අගය BCD වලින් දක්වන්නත් පුළුවන්. ඒ වගේම ඒ යම්කිසි BCD සංඛ්‍යාවක් දුන්නා මේකේ දශමයේ වටිනාකම කියන්නත් පුළුවන්. ඉතින් ඔහොම මිනිස්සු ටික කාලයක් මේ කියන ක්‍රමවේදය ඔස්සේ මිනිස්සුන්ට ඕන වුණා සංඛ්‍යා පද්ධති වලින් දත්ත නිරූපණය කරන්න. හැබැයි ඒ නිරූපණය කරන්න ඕනේ වුණාට ඇත්තම කතාව එහෙම කීප කාලයක් කරගෙන යනකොට මිනිස්සුන්ට බෑ මේ දත්ත නිරූපණය කරන්න BCD විතරක් භාවිතා කරන්න. මොකද හේතුව BCD වල අනුලක්ෂණ කීයද තියෙන පුතේ 10යි. එතකොට කීබෝඩ් එකක් ගත්තොත් කීබෝඩ් එකේ සංකේත ගොඩාක් තියෙනවා. එතකොට මම එතත් කිව්වා ඒ කාලේ පරිගණකවල ඒ කියන්නේ ඒ කාලේ පරිගණක කියලා කියන්නේ පළවෙනි පරම්පරාවේ පරිගණක මතකයි නේද? ඒක කොහොමද? හෝල් එකක් තරම් විශාලයි. හෝල් එකක් තරම් විශාලයි. ගොඩාක් විශාල පරිගණක. ඒ පරිගණකවල තිබ්බේ කීපෑඩ් එකක් විතරයි. ඒ කියන්නේ නියුමරික් කීපෑඩ් එකක් විතරයි. නියුමරික් කීපෑඩ් එකක් කියලා කියන්නේ අංක සහිත ඉලක්කම් සහිත සංකේත කීපයක් විතරක් අඩංගු යතුරු පුවරුවක් පමණයි තිබ්බේ. දැන් අපේ වගේ දැනට තියෙන සංකීර්ණ යතුරු පුවරුවක් ඒ කාලේ තිබ්බේ නැහැ. දැන් මේ වගේ ඉතා විශාල සංකීර්ණ යතුරු පුවරු තිබ්බේ නැහැ. මෙන්න මේ කොටස විතරක් තියෙන පොඩි යතුරු පුවරු කොටසක් තමයි තිබ්බේ ඉස්සර සංකේත නිරූපණය කරන්න. මොකද හේතුව මේ වදින්පා කියලා ඔබන්න වේ. නේද? මේ වදින්පා කියලා කියන්නේ. සංකේත නිරූපණය කරන්න බෑනේ. ඊට පස්සේ මිනිස්සුන්ට අවශ්‍ය වුණා මොනවද? මිනිස්සුන්ට අවශ්‍ය වුණා විවිධ සංකේත අක්ෂර ඉලක්කම් ඊළඟට විවිධ සංකේත තරු ලකුණු හැෂ් මාක් නේද මේ හැම දෙයක්ම නිරූපණය කිරීම සඳහා සංඛ්‍යා පද්ධති ක්‍රමවේදයක් හඳුනා ගන්න ඕනේ. ඔන්න ඔතනදී තමයි එන්නේ මොකද්ද? ASCII ඡේද ක්‍රමය. හරිද? ඔතනදී තමයි එන්නේ මොනවාද? ASCII ඡේද ක්‍රමය. ඉතින් ASCII ඡේද ක්‍රමයට අනුව සංකේත නිරූපණය කිරීම සඳහා අපි භාවිතා කරනවා එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න පිටු 7ක් යොදා ගන්නවා. එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න පිටු කීයද? 7ක් යොදා ගන්නවා. එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න පිටු 7යි. පිටු 7කින් අපිට නිරූපණය කරන්න පුළුවන් අනුලක්ෂණ ගාන ගත්තොත් දෙකේ කීවෙනි බලයක්ද? 7 වෙනි බලයක්. දෙකේ 7 වෙනි බලයක් කියන්නේ 128ක්. එතකොට අනුලක්ෂණ අපිට හදන්න පුළුවන් 128ක්. බිඳුවේ සිට 9 දක්වා ඉලක්කම් කීයක් තියෙන පුතේ? 10යි තියෙන්නේ. ඊට පස්සේ A to Z සිම්පල් ලකුණු කීයක් තියෙන්නේ? 26යි තියෙන්නේ. A to Z කැපිටල් ලකුණු කීයක් තියෙන්නේ? 26යි තියෙන්නේ. එතකොට ඔය ඔක්කොම එකතුව ගත්තත් 128ක් එනවද? නෑ. තව සංකේත ටිකක් ටයිප් කරා. මොනවාද ඒ සංකේත? තරු ලකුණ, හැෂ් මාක් එක, ප්‍රශ්නාර්ථ ලකුණ, ඩොට් එක, සෙමිකෝලන්, කෝලන්, ඊට පස්සේ ෆෝර්වර්ඩ් ස්ලෑෂ්, බෑක් ස්ලෑෂ්, ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? ස්පේස් එක, අන්ඩර්ස්කෝර් එක. ඉතින් මොන වගේ සංකේත තව ගොඩක් තියෙනවා නේද? ඇට් සයින් එක නේ. ඉතින් ඔන්න ඔය වගේ සංකේත ගොඩක් තියෙනවා. මේ ඔක්කොම සංකේත එකතු වල මොනවාද හැදලා තියෙන්නේ? ඔන්න ඔය කියන ASCII ඡේද පද්ධතිය නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ ඇතුලේ ඒ සංකේත 128ක් ඇතුලේ මම ඔය කියන හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමවේදයට තමයි ඇත්තටම පරිගණක තුළ මෙන්න මේ වගේ යතුරු පුවරු ඒ කාලේ ඉඳන් නිර්මාණය කරන්න පටන් ගත්තේ. මේ වගේ යතුරු පුවරු වල ගණන් කරලා බලුවොත් කීස් ප්‍රමාණය. ඒ කියන්නේ යතුරු ප්‍රමාණය අනිවාර්යයෙන් 128ට වඩා මොකද වෙන්නේ? අඩුයි. ඇයි අඩු වෙන්නේ? මේ යතුරකින් ප්‍රෙස් කරාම ඉලක්කමක් නිවදින්නේ. එතකොට සංකේතයක් නිවදින්නේ. ඒ සංකේත අනිවාර්යයෙන්ම හැම යතුරකටම එක සංකේතයකින් දීලා තියෙනවා. හරිද? එතකොට මේ එකක් මොකක් හරි ප්‍රෙස් කරාම පස්සේ මොනවද වෙන්නේ? සිග්නල් එකක් යනවා. මේක ඇතුලේ පොඩි IC එකක් දෙනවා. ඒකට අදාළ සිග්නල් එකක් පරිගණකය තුළට ගමන් කරනවා. ඒ නිසා මේක ගන්න. ඊට මදිනේ ආ කොහොම ඉන්න පුළුවන්ද? මේ ඉස්සරහ එකට ඉන්නකෝ එක. කවි සයින්. දැන් ඉතින් මෙහාට එන්න ගන්න.
හරි. එතකොට මෙන්න මේ විදිහට යතුරු පුවරෝග ඔය සංකේත සියල්ලක්ම අන්තර්ගත කරලා අද වෙනකොට මොකක්ද අපිට හඳුන්වා දීලා තියෙන්නේ? තොරතුරු ගෝමාරුව සඳහා වූ ඇමරිකානු සම්මත ක්‍රමවේදය. ඉතින් මේ ක්‍රමවේදයට අනුව ඇත්තටම පරිගණක තුල දත්ත නිරූපණය කිරීම සඳහා මෙන්න මේ ක්‍රමය ඉතාමත් සාර්ථකව පැවතුණා. 2008 වර්ෂයේ වෙනකම්. ආගන්න 2008 වර්ෂයේ වෙනකම් මෙන්න මේ ක්‍රමවේදය තමයි මිනිස්සු බහුලව භාවිතා කරේ පරිගණක තුල දත්ත නිරූපණය කිරීම සඳහා. 2008 වෙනකම්. ඉතින් එහෙනම් අපි බලමු 2008 වෙනකම් මෙන්න මේ භාවිතා කරපු ASCII ඡේද ක්‍රමයේ තියෙන ලක්ෂණ සහ ඒක කොහොමද භාවිතයට ගැනීමද කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු ඊට වඩා දියුණු ක්‍රමවේදයක් මේ නිර්මාණය වෙච්ච සංකේත ක්‍රම, ඡේද ක්‍රම අපි හඳුනා ගන්න යමු. හරි එන ඉස්සෙල්ලා අපි මෙන්න මේක චුට්ටක් ලියාගමු. මෙයාට එන මාතෘකාව පොතේ ලියන්නන්නේ. ගණන් 12ක් දෙනවා. හරිද ගණන් 12ක් දෙනවා. ලෑස්ති වෙලා ඇත්තේ දැන් ඉන්නේ. ගොඩක් කඩාගෙන ඒ තරම් ලෑස්ති වෙලා ගෙදර ඉඳන් නේ. හරි. ඔක්කොම දෙනවා. හරිද? අද අපි පාඩම ඉවර කරනවා. ඒක නිසා එක් කොටස් එක ඉවර කරගන්න යමු. හරි. තොරතුරු ගෝමාරුව සඳහා වූ ඇමරිකානු සම්මත කීර්තය. ASCII American Standard Code for Information Communication. මේ කොටස නම් හරියටම බලා ගන්න පුතේ මේකෙන් ඔයාලට විභාගයේ ප්‍රශ්නයක් එනවා. හරිද? MCQ paper එකේ ඒ කියන්නේ කෙටි paper එකේ එක ප්‍රශ්නයක් එනවා මේකෙන්. ඒක නිසා මේක හොඳට බලාගෙන යන්න. ගාන හදන හැටි හොඳටම තේරුම් ගන්න. ඔයාලට එක ලකුණක් ගන්න පුළුවන්. ලකුණු කීයක්ද? එකයි ඈ. වැඩි දෙන්නේ නැහැ. එකක් දෙනවා. අද මේ මම හිතුවේ අතන පන්තිය කරගන්න බැරි වෙයි කියලා. මොකද හේතුව මේ වේව මාකින් සෙට් වෙයි කියලා. නමුත් ඒවට වේව මාකින් බබල් සති මේ ඊළඟ සතිය තමයි දවස් කිව්වේ නෑ. අපේ විෂය 5 විතරක් අද ICT ආර්ට් වගේ කීපයක් විෂයක් ටික දෙවෙනි වඩේට කල්පියා. ඒ නිසා අද මම කරනවා නැත්නම් මම පේපර් එකක් දෙන්න කියලා අද ක්ලාස් එකේ තියෙනවා පේපර් එකක් දෙන්න කිව්වේ. බලමු ළඟදී දවසක වේව මාකින් පටන් ගන්නවා මම පේපර් එක හරි එහෙනම් අපි පටන් ගමු ASCII ඡේද ක්‍රමයට අනුව කොහොමද මේ කියන දත්තයක් එක සංකේතයක් නිරූපණය කරන්නේ හරිම සරලයි ASCII ඡේද ක්‍රමයේ මම කිව්වා බිටු 7කින් තමයි යොදා මේ නිරූපණය කරන්නේ එක අනුලක්ෂණයක් එහෙමනම් බිටු 7කින් නිරූපණය කරනවා නම් එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න අනිවාර්යෙන් බිටු 7ක් ඕනේ. ඒතකොට මේ ඕනෙම කැරක්ටර් එකක් බිඳුවේ ඉඳන් 9 දක්වා ඉලක්කම් එහෙම නැත්නම් මේ වගේ විශේෂ සංකේත A to Z simple capital අක්ෂර special control keys නේද ඔය ඕන එකක් නිරූපණය කිරීම සඳහා අපි යොදා ගන්නවා මොනවාද බිටු 7ක ඡේදයක් තමයි යොදා ගන්න. එතකොට මේ බිටු 7ක ඡේදයේ අඩංගු වගු ඔයාලගේ පොත්වල තියෙනවා. පොත් නැහැ නේද ඒකට ප්‍රශ්නේ. පොත් තියෙනවද හම්බුණාද හැමෝටම? අච්චු පොත හම්බුණාද? නැත්නම් සමහරක් අය බැලුවේදී නෑ කියලා ඉතින් දුක් වෙන්න එපා. මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? EduPub කියලා වෙබ්සයිට් එකක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ. ඒකට ගියාම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ෆෝන් එකක හෝ කම්පියුටර් එකක හෝ පොත. නේද? ඒතකොට පොත නැහැ කියලා දුක් වෙවි අඬ ඉන්න ඕනද? නෑ. ඕනේ. ඒක තමයි ඔයාලට දැන් ඉගෙන ගන්න වෙන්නේ ඉස්සරහට නේ. බොහෝ වෙලාවට ඉතින් ඊළඟ සතියේ සිට ඉස්කෝලේ සම්ලා ඉඳන් ඔයාලා පටන් ගනි ඔන්ලයින්. ආයෙත් නේද ඉස්කෝලේ
ඉස්කෝලේ නෑනේ නේද? ඒකට අනුරාධපුර ඉස්කෝල නම් කරනවානේ ටවුන් එකේ ඉස්කෝල ඔන්ලයින් කරනවානේ. ඔන්ලයින් ටික කරන්නේ නැද්ද? කරනවානේ. අනිත් ඉස්කෝල මම හිතන්නේ පටන් අරගෙන තියෙන දැන් එයාලගේ නිවාඩුනේ. නිවත් එකේ පටන් ගන්නේ නේද? ඔන්ලයින් නැද්ද? අනිත් ගොඩක් සමහරක් ඒවා පටන් අරගෙන කිව්වා. හරි. එතකොට මොන ඔය විදිහට තමයි අපි මේ කියන මේ පොත හරි ටෙක්ස්ට් බුක් එක අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒකේ දීලා තියෙනවා පුතේ වගු කීපයක් පිටු ගණනාවක් යන වගු කීපයක් දීලා තියෙනවා. එතකොට ඒකේ කැපිටල් A අක්ෂරය නිරූපණය කරන්නේ දශමයේ වටිනාකම 65. මෙව කඩපාඩම් කරන්න එපා ඈ. හරිද? දුවඩන්නේ විභාගෙ දෙනවා ඒ ප්‍රශ්නේ. හරිද? එතකොට කැපිටල් B අක්ෂරය නිරූපණය කරන්නේ 66. එහෙනම් කැපිටල් C කීයද? 67. කැපිටල් D 68. ඔය විදිහට ඉතින් ඉස්සරහට යනවා. එහෙනම් කැපිටල් Z දක්වා යනකොට 90 ඉවර වෙනවා. ඊට පස්සේ සිම්පල් A පටන් ගන්න කීයද? 97 කියන දශමයේ වටිනාකමෙන්. එකක්වත් පාඩම් කරන්න එපා ඈ. විභාගේ ප්‍රශ්න දෙනවා. හරිද? මේවා මේ සම්මත වගු ඒව වුණා ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා. හරිද? සිම්පල් B 98, සිම්පල් C 99, සිම්පල් D 0 ඔය විදිහට ඉස්සරහට යනවා. ඊළඟට බිංදුව කියන සංඛ්‍යාව නිරූපණය කරන්නේ 48 කියන සංඛ්‍යාවෙන්. දශමයේ වටිනාකම. ඊළඟට 1 කියන එක නිරූපණය කරලා 39 ඔය විදිහට 9 දක්වා ඉලක්කම් ටික. ඊළඟට විශේෂ සංකේත කියනවා. ඒවත් ඔක්කොම පිටමහන් පස්සේ බිංදුවේ සිට එකේ සිට 128 දක්වා දශම නාගයන් මේවට දීලා තියෙනවා. හරි. දැන් අපි බලමු ඇත්තටම මේකෙන් ගාණක් හදන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් අපි ඉස්සල්ලාම මෙහෙම කරමු. ගාණ ලියලා ඊට පස්සේ මම ඔයාලට හදන්න දෙන්නම් මේක. හරි. ලියන්න මෙන්න මෙහෙම. ASCII ඡේද ක්‍රමයට අනුව ගාණක් ලියන්නේ ප්‍රශ්නයක්. ASCII ඡේද ක්‍රමයට අනුව capital A අක්ෂරය නිරූපණය කිරීම සඳහා capital A අක්ෂරය නිරූපණය කිරීම සඳහා මෙන්න මේකේ තියෙන 1.51 යන කේතය පාදය දෙකේ පාදය යන කේතය යොදා ගනී නම් capital D කමාදාලියට capital G capital I අක්ෂර නිරූපණය කිරීම සඳහා යොදා ගනු ලබන ASCII ඡේද සොයන්න එහෙනම් මම පළවෙනි එක කරනවා හොඳට බලහන් ඉන්න ඊට පස්සේ ඉතුරු ඒවා ටික ඔයාලා හදන්න ඕනේ හරිද හොඳට අහගන්න වරද්දන්න එපා අපේ මේක විභාගයේ ප්‍රශ්නයක් හරිද මේ හදන්න යන ඔයාලගේ විභාගයේ ප්‍රශ්නයක් 2023 අවුරුද්දේ MCQ පේපර් එකේ මේ ප්‍රශ්නේ එනවා හරි ඒක නිසා මේක හරියට බලා ගන්න චුට්ටයි මේ විනාඩි 5ක් හොඳට අහගන්න අහගත්තා නම් ඉවරයි වැඩේ හරි මෙන්න මෙච්චරයි ගන්න තියෙන්නේ
දැන් එහෙනම් ඔයාලට දැන් විභාගයේ ප්‍රශ්නේ දීලා කියනවා A කියන අනුලක්ෂණය නිරූපණය කරන්නේ මෙන්න මේ සංකේතයෙන්. ඔය කියන සිග්නල් එකෙන්. හරිද? එහෙමනම් A කියන අනුලක්ෂණය මේකෙන් නිරූපණය කරනවා නම් DGI කියන අනුලක්ෂණ තමයි මට හොයන්න තියෙන්නේ. දැන් මට මෙහි එකපාරක් බැලුවට මේක හොයාගන්න බැන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? මම A කියන අනුලක්ෂණය මේ හදලා තියෙන්නේ මොන දශමයේ වටිනාකමද කියලා හොයාගන්න. කොහොමද හොයන්නේ? මේ ද්විමීය සංඛ්‍යාව උදේ ඔක අපි දශමීය සංඛ්‍යාවට පරිවර්තනය කරමු. ඉක්මනින් කරන්න පුළුවන්. ඉතින් කරන්න. ලියන්න ඕනේ නැහැ කීයද මේ? මෙතන එකක් තියෙනවා. මේ වගේ නෑ, මේ වගේ නෑ, මේ වගේ නෑ, මේ වගේ නෑ, මේ වගේ නෑ. මෙතන කීයද කියන්නේ? කොහොමදයි 64යි එකයි කීයද? 65යි. එහෙනම් A කියන අනුලක්ෂණය නිරූපණය වෙන්නේ කීයද? 65න්. ගත්ත හැටි තේරුණාද? මේමයි ගත්තේ. ඉතින් ආයෙත් ඕනනම් කියන්නම් මේක ඉතින් අර ඒ කාලේ හදපු ඒවානේ. දෙකේ බිංදුව වෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ පස්වෙනි බලය, දෙකේ හයවෙනි බලය. දෙකේ බිංදුව වෙනි බලය කියන්නේ 1යි, 2යි, 4යි, 8යි, 16යි ඉතින් පොඩි ළමයි වගේනේ. එපා ආවා නේද? 32යි, 64යි. එක එකෙන් ගුණනාම 1යි, දෙක බිංදුවෙන් ගුණනාම 0යි, 4 බිංදුවෙන් ගුණනාම 0යි, 8 බිංදුවෙන් ගුණනාම 0යි, 16 බිංදුවෙන් ගුණනාම 0යි, 32 බිංදුවෙන් ගුණනාම 0යි, 64 කින් ගුණනාම 64යි. මේ ටික ඔක්කොම එකතු කරාම අපිට එනවා කීයද? 65. අපි මම මේ ලිව්වේ කොහොමද ඉස්සල්ලා ලිව්වේ? ලේසි හිතෙන් හදලා. දැන් මම හිතන්නේ මෙතන මේ ක්‍රමයට හදන කවුරුත් නැහැ නේද? නැහැ නේ. හරි. එහෙනම් වෙන්න ඕනේ. හරිද? මේ ක්‍රමයට හදන්න ඕනේ. බිට් පැටර්න් දැක්ක ගමන් මොනවද පේන්නේ? සංඛ්‍යාව පේන්න ඕනේ. සංඛ්‍යාව දැක්ක ගමන් ඔළුවේ බිට් පැටර්න් නැදේ දියන්න ඕනේ. කඩේට ගියා බිට් පැටර්න් නැදේ දියන්න. නේද? එහෙම නියන්නේ. හරි. එහෙනම් ඔන්න හරි දැන් ඕනම සංඛ්‍යාවක් දැක්ක ගමන් මේ ද්විමීය සංඛ්‍යාව හෝ ඊට අදාළ දශමීය සංඛ්‍යාව කියන්න පුළුවන්. එහෙනම් දැන් මම ලියා ගන්නවා මෙතනින් මේ 65 කියන්නේ කීයද? බලන්න 65 කියන්නේ කැපිටල් A අක්ෂරයෙන් නිරූපණය කිරීමට අදාළ අගය. එහෙනම් මේ සංඛ්‍යා යන්නේ සාමාන්‍යයෙන් මේ ASCII කෝඩ් යන්නේ ඔයාලට පේනවා ඇති අනුපිළිවෙලට. අනුපිළිවෙලට. එහෙනම් A 65න් නිරූපණය වුණා නම් අනිවාර්යෙන් B කියන්නේ කීයද? 66යි කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ C කියන්නේ C කියන්නේ 67. එතකොට D කියන්නේ අපිට ඕනේ එකක් ආවා නේද? මිනිහා අපිට ඕනේ ඉල්ලනවා නේද? එහෙනම් ඔන්න අපිට එයා කොටු කරගත්තා. එයා අපිට ඕනේ D ඕනේ. ඊළඟටයි G ඕනේ. G හම් වෙනකන් යා. A B C D ඉංග්‍රීසි අකුරු ටික දාන්න මතකයිනේ. මේ ටික පැරුණොත් නම් ඉවරයි. A B C D E F G අන්න G හම් වෙනවා. එහෙනම් මට මේව ඕනේ නේද? ඕනේ 66 මෙයා 67 මෙයා 68 මෙයා කීයද? මෙයා එහෙනම් G කියන්නේ කීයද? 71. මෙයාත් මට ඕනේ කෙනෙක්. අපි යාම යන්න ඕනේ. හරිද? ඊළඟට G ළඟට කවුද ඉන්නේ? H ඊළඟට I. එහෙනම් H නම් ඕනේ I ඕනේ මට නේද? එහෙනම් 71 G නම් 72 කවුද? I කියන්නේ කීයද? 73. දශමය අගය 73ක් ආවා. එහෙනම් ඔන්න ඔය තුන් දෙනා නේද මම හොයන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි හොයන්න පටන් ගමු. දැන් ඉතින් කියනවා කෙනෙකුට පුළුවන් මොනවා කරන්නද? 68 බදාල දශමීය සංඛ්‍යා ද්විමීය සංඛ්‍යාන ගන්න තියෙන්නේ. කොහොමද කරන්නේ? අර ඉතින් ඉස්සර වගේ විදාන 68 දෙකේ විදාන කරගෙන යන්න පුළුවන්. 34යි බිඳුවයි දෙකෙන් බෙදනවා 17යි. මම එහෙම කරන්න එපා කියන්නේ. නමුත් ඒ උනාට පුළුවන් නම් අර කෙටි ක්‍රමයේ අනුගමනය කරමු. දාමුද බලන්න කෙටි ක්‍රමය. පුළුවන් ලේසි. දැන් ඔළුවේ පැටර්න් එකක් තියෙනවා 1 2 4 8 16 22 64 64 න් නවත්තන්න මොකද පිටු 7යි තියෙන්නේ ASCII කෝඩ් වල පිටු 7යි තියෙන්නේ එහෙමනම් 64 න් නවත්තුවම හරි වැඩි එහෙනම් දැන් අපි 68 හදාගන්න ඕනේ එහෙනම් මම ඉස්සරලම කීයද දාන්නේ 64ටම දාමු එකක් දැම්මා තව කීයක් ඉතිරි 4යි ඉතිරි ලේසි 32ට එපා 16ට එපා 8ටත් එපා 4ට එකක් දාමු 2ට එපා 1ට එපා ඔන්න පිටු පැටර්න් එක හදලා ඉවරයි ලේසි එහෙනම් ඔන්න ඒ ක්‍රමයක හුරු වෙච්ච අයට ලේසි නැත්තම් ඉතින් දැන් මෙහෙම බෙද බෙද ඉන්න ගියොත් එහෙම වරුවක් විතර යයි අර ගණන් හදන්න ඒකයි මුදේ මම කිව්වේ හැමදාම වේගය පවත්වා ගන්න ගණන් හදනකොට වේගයෙන් හදන්න ඒ වගේම නිවැරදිව හදන්න මේ වේගය වට නැතුව ඉස්සරහට ගණන් හදන්න අමාරුයි පැහැදිලිද හදයි හැබැයි ඉතින්
පැය දෙකක් තුනක් විතර අරගෙන මේ ගාන විතරක් හදලා ගෙදරේ ප්‍රයිසිං පේපර් එකේ ලියලා දෙන්න. මොකද්ද? පරිවර්තනයේ ලකුණු 1යි 100. එහෙමයිනේ. ඒක නිසා හරියට කරමු අපි වේගෙනුත් කරමු. එහෙනම් 71 හදමු. 71 හදන්න බලන්න ඉක්මනට. 64ට 1යි 32ට එපා 16ටත් එපා නේද? 64යි 71ට කීයක් අඩුයිද? 7යිනේ අඩු 7යිනේ. එහෙනම් ලේසි දැන් පික් පැන් පේන්න ඕනේ ඔළුවේ මෙයිලා නේද? 64ට දැම්මා 32ට දැම්මා 32ට එපා 16ටත් එපා 8ටත් එපා ඔන්න හැදුවා ලේසි 71 73ත් හදමුද බලන්න හැමෝම කියන්නේ 64ට එකක් දැම්මා 32ට නම් එපා කීයක්ද මදි 9ක් මදි නේ 9ක් මදි කොහොමද හදාගන්නේ 16ටත් එපා 8ට එකක් දාමු 4ට එපා 2ට එපා 1ට එකක් දාමු උන් ඉවරයි 4 එහෙනම් ඔය ලැබුණේ මොනවාද පුතේ මෙන්න මේ කියන D අක්ෂරයට අදාළ ද්විමීය සංඛ්‍යාවේ වටිනාකම සහ G අක්ෂරයට අදාළ ද්විමීය සංඛ්‍යාවේ වටිනාකම සහ I අක්ෂරයට අදාළ ද්විමීය සංඛ්‍යාවේ වටිනාකම. දැන් ඕක ඇත්තටම ගත්තොත් අපේ පරිගණකයේ මෙන්න මේ යතුරු පුවරුව අරගෙන මම D අක්ෂරය එවුවාම මෙන්න මේ වගේ සිග්නල් එකක් තමයි ඇත්තටම පරිගණකයට යන්නේ. D අක්ෂරය එවුවාම මේ වයර් එක දිගේ යන්නේ මේ වගේ සිග්නල් එකක්. කොහොමද ඒ කියන්නේ මම ගිය සතියේ අඳලත් පෙන්නුවා. කොහොමද යන්නේ? D අකුර එවුවාම මේ ඉලක්කම් ටික පිනුම් ගහ යනවද? නැහැ. බිංදු එක යනවද? එහෙම යන්නේ නැහැ. කොහොමද යන්නේ? මේක ඇතුලේ තියෙනවා පොඩි චිප් එකක්. මේ මෙතන පොඩි කීබෝඩ් එක ඇතුලේ පොඩි චිප් එකක් තියෙනවා. ওই චිප් එකේ ගබඩා කරලා තියෙනවා. D අක්ෂරයේ බුවත් මේ සිග්නල් එක යවන්නේ. A අක්ෂරයේ බුවත් මේ සිග්නල් එක යවන්නේ. B අක්ෂරයේ බුවත් මේ සිග්නල් එක යවන්නේ. මේ කී එකේ බුවත් මේකේ සිග්නල්. ඔය විදිහට මේ කීස් ඔක්කොටම මේකේ කීස් 120ක් තියෙනවා නම් 120ටම වෙන වශයෙන් මොනවාද සංකේත හදලා තියෙන්නේ? අර කියන සිග්නල් හඳුනාගන්න. මේ සෑම කී එකකටම සෑම යතුරකටම එබිනකොට අදාළ වෙන මොකක්ද දීලා තියෙන්නේ? සංකේතයක්. එහෙම නැත්නම් සංඥාවක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ සංඥාව කොහොමද ගමන් කරන්නේ ඊළඟ ප්‍රශ්නේ? කොහොමද ගමන් කරන්නේ? මම මේක චුට්ටක් මකන්නම්. එතන මම අදිනවා ප්‍රස්තාවය. හරිද? ඔන්න බලන්න. මම ගත්තොත් එහෙම හොඳට බලාගන්න. මම ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට y අක්ෂය මේ පැත්තට x අක්ෂය ගත්තොත් හොඳට බලගන්න මේ පැත්තට y අක්ෂය මේ පැත්තට x අක්ෂය ගත්තොත් මම මේ පැත්තට ගන්නවා වෝල්ටේජ් එක. ඒ කියන්නේ විභවාන්තරය. මේ පැත්තට ගන්නවා මොකද්ද? කාලය ගන්න. next time එක. එහෙනම් මම මේක කොටස් කීපයකට බෙදා ගන්නම්. පළවෙනි කාල ප්‍රාන්තරය මේ 2 මේ 3 මේ 4 මේ 5 මේ 6 මේ 7 මේ 8 මේ 9 ඔය විදිහට තියෙනවා. දැන් ඕක මම තප්පර කියලා කිව්වට ඔයාලට අපිට ලේසියෙන් තේරුම් ගන්න තප්පර කියලා කිව්වට පරිගණකයේ තප්පර භාවිතා වෙන්නේ නැහැ. අපි දන්නවා. නේද? පරිගණකයේ භාවිතා ගන්න නැනෝ තප්පර. තාමත්ම තප්පරේනු 1000න් පමණ. තප්පරේ 1000න් පමණ. කොච්චර කුඩාද? ඒකට මේ කුඩා කාල ප්‍රාන්තරවලදී මෙන්න මේ වගේ සිග්නල් තමයි යන්නේ. තව වේගෙන් යනවා. පරිගණකයේ වේගෙන් යනවා. අපි මේ ප්‍රෙස් කරනකොටම මේකකින් ඉවරයි. ඒ තරම් වේගෙන් යනවා. හරි බලමු කොහොමද යන්නේ කියලා. මම කිව්වා පරිගණකය ඇතුලේ භාවිතා වෙන්නේ සාමාන්‍යයෙන් 5 වෝල්ට් වගේ වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ විභවාන්තරය 5ක් 12ක් අතර ප්‍රමාණයක් තමයි භාවිතා වෙන්නේ. ඊට වැඩි වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල සමහරක් අවස්ථාවලදී විතරක් 24 වෝල්ට්ස් පාවිච්චි වෙනවා. හැබැයි ඒ වුණාට මදර් බෝඩ් එකේ ගොඩක් කොටස් වලට ඒවා යන්නේ නැහැ. ඒ ෆෑන්ස් වලට එහෙම සමහරක් වෙලාවට යනවා. හරි. එහෙනම් ඔන්න 5 වෝල්ට් තමයි පාවිච්චි වෙන්නේ. පළවෙනි කාල ප්‍රාන්තරය හොඳට බලන්න. පළවෙනි කාල ප්‍රාන්තරයේ මොකද තියෙන්නේ සිග්නල් එක? ඇත. එහෙනම් ඔන්න මම 5 වෝල්ට් අඳිනවා. ඇත. දෙවෙනි කාල ප්‍රාන්තරේ නැත. තුන්වෙනි කාල ප්‍රාන්තරේ නැත. හතරවෙනි කාල ප්‍රාන්තරේ නැත. පස්වෙනි කාල ප්‍රාන්තරේ අන්න තියෙනවා සිග්නල් එකක්. එහෙනම් ඔන්න මම උඩ මට්ටම අඳිනවා. තියෙනවා නම් උඩ මට්ටම නැතිනම් පහළ මට්ටම. ඊට පස්සේ පස්වෙනි හයවෙනි කාල ප්‍රාන්තරේ නැත. හත්වෙනි කාල ප්‍රාන්තරේ නැත. එතකොට අපි D අක්ෂරය කම්පියුටරේ කීබෝඩ් එක භාවිතා කරලා D අක්ෂරය මම ඔබද්දී මෙන්න මේ වයර් එක තුලින් මේ වගේ සිග්නල් එකක් තමයි
පරිගණක ඇතුළට මේකින් ගමන් කරන්නේ. පැහැදිලිද? මේක ඇතුළට යනවා. මේ වයර් එක තුලින් මොකද කරන්නේ? D අක්ෂරය වුණාම මේ යනවා. මේ කී එක ගුවාම ඔන්න ඔය ඔච්චර වේගෙන් දැන් මේ ස්ලයිඩ් එක මාරු වෙනවනේ පුතේ මේ ස්ලයිඩ් එක මාරු වෙන්න මෙයාගේ මොකක් හරි සංඥාවක් මේ වයර් එක තුලින් ගමන් කරනවා. ගමන් කරලා මේ බාණු යන දුර මම මේක උඩ ඔහම ප්‍රෙස් කරාම දැන් ස්ලයිඩ් එක මාරු වෙලක් ඉවරයිනේ. මේක උඩ මම මෙහෙම ප්‍රෙස් කරාම මේ වයර් එකකින් යන බවයේ සිග්නල් එක කොහෙන්ද? පරිගණකයේ ඇතුළට. ඒකේ තියෙනවා මධ්‍ය සැකසුම් මේකකය. මතකයිනේ මධ්‍ය සැකසුම් මේකකේ කොටස් තුනක් තියෙනවා. මොනවාද කොටස් තුන? පාලන ඒකකය, අංකගණිතමය හා තාර්කික ඒකකය, මතක රෙජිස්ටර්. අංකගණිතමය හා තාර්කික ඒකකයේ විසින් මේ ආපු සිග්නල් එක කන්වර්ට් කරනවා මෙන්න මේ විදිහට දශමයේ සංඛ්‍යාවේ වටිනාකමකට. ඊට පස්සේ ඒක කන්වර්ට් කරනවා D කියන අක්ෂරයට. හරිද? ඊට පස්සේ තමයි එයා හඳුනා ගන්නවා මේ එබුවේ නම මොකද්ද? D කියන අක්ෂරය. D කියන අක්ෂරය එබුවා නම් ඒක දෙනවා ඊට පස්සේ RAM එක හරහා VGA කියන උපාංගයට. මේක ඇතුළේ තියෙනවා VGA කියලා පරිගණක ඇතුළේ කොටසක්. ඒ VGA උපාංගයට ලබා දීලා VGA out එක ඒ කියන්නේ VGA මේ පෝට් එකට සම්බන්ධ වෙනවා. ඔයාලා දන්නවා VGA පෝට් එක. මතකයි වීඩියෝ අවුට්පුට් පෝට් එක. ඔය පෝට් එකට සම්බන්ධ වෙනවා VGA කේබල් එක. ඒ කේබල් එක මම මෙහෙම අරගෙන ගිහලා ඔය කේසින් එක දිගේ ඔහොම අරගෙන ගිහලා මෙතනින් ප්‍රොජෙක්ටර් එකට ගෙනල්ලා තියෙනවා. හරිද? එතකොට මම අර ගෙනාවු D කියන අක්ෂරය. හරිද? D කියන අක්ෂරය අපි දුමු මෙතන D කියන අක්ෂරය නම් මම ටයිප් කරන්නේ. ඔය වයර් එක දිගේ ඔහොම ඇවිල්ලා D අක්ෂරේ ඉන්නේ නැහැ. ඒ සිග්නල් එකක් එන්නේ. ඒ සිග්නල් එකෙන් ඇවිල්ලා කියනවා මේ තිරය පුරා D අක්ෂරය සංකේතය ඇදීමට අදාළ පික්සල් ටික එයා කියන පාටින් පාට කරන්න. එයා කියන පාටින් පාට කරන්න කියලා. එතකොට අපිට පේන්නේ මොකද්ද? D අක්ෂරය අඳුරා වගේ පේනවා. ඔන්න තමයි පරිගණකයේ තුල දත්ත නිරූපණය. මේක ඉතා වේගවත්. අපිට හිතා ගන්නවත් බැරි වේගයකින් වෙනවා නේද? ක්ෂණයකින් ওই වැඩ ටික ඔක්කොම වෙලා ඉවරයි. ක්ෂණයකින් අපිට හිතා ගන්නවත් බැරි වේගයකින් මේ වැඩ ටික ඔක්කොම වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා තමයි මේ පරිගණකයේ තුල වේගවත් අපිට වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට මේ තිරේ තියෙන පික්සල් කියන ඒවා තාම තේරෙන්නේ නැහැ. මම ඒවා ඉස්සරහට කතා කරමු. 11 වසරේ පික්සල් වෙන් මම ඔයාලට කියලා දෙනවා. මේක වන්නම් ඔයාලට පික්සල් බලන්න පුළුවන් මේ ප්‍රොජෙක්ටරේ ඔයාලා ළඟට ආවොත් මේ මෙතෙන් ළඟට ආවොත් එimhe ක්ලාස් කරලා යනකොට බලන්න මේ ඩොට් වගේ තියෙනවා. ඒ ඩොට් වලින් තමයි මේ තිරය හදලා තියෙන්නේ. හරිද? ඒවට අපි කියනවා පික්සල් කියලා. පික්සල් කියන්නේ මොනවද කියලා ඉස්සරහට 11 වසරේ ඉගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් ඔන්න ওই විදිහට තමයි එතකොට අපේ පරිගණකයේ දත්ත නිරූපණය වෙන්නේ. දැන් එතකොට තේරෙනවද? D අක්ෂරය එපුවට D අක්ෂරය ඇතුළට පරිගණකය ඇතුළට ගමන් කරනවද? එහෙම යන්නේ නැහැ. ඒකට අදාළ සංඥාවක් තමයි යන්නේ. ඒ සංඥාව මේ විදිහට තමයි යන්නේ. හරි. පැහැදිලි නේද? එහෙනම් අපි අර ගන්න අදාළ ගාන හදාගෙන යමු. මෙහෙම හදමු ඉස්සෙල්ලාම A අක්ෂරය නිරූපණය කරන සංකේත පිටු පැටර්න් එක ලියා ගන්න. ඒක ලියාගෙන අදාළ සංඛ්‍යාව ලියන්න. 65 නේද? 65 ඒක හොයාගන්න හැටි ඔයාලා දන්නවා. එහෙමනම් 15 මේ විදිහට A B C D විදිහට දාගෙන ඉන්න D ට අදාළ අගය හොයාගන්න ඉස්සෙල්ලා. හරි? එතකොට D ට අදාළ අගය කීයද? 68යි. එහෙනම් 68 ද්විමීය සංඛ්‍යාවක් විදිහට නිරූපණය කරන්න. මොකක්ද කරන්නේ? අනිත් අකුරු ටිකත් හොයන්න ඊට පස්සේ G අකුරයි H අකුරයි I අකුරයි නේ G අකුරයි I අකුරයි ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ඔය නෝට් එක. මම ඒක නිසා ඔතෙන් නෝට් එකක් දුන්නේ නැහැ. ගණන් ටිකක් විතරක් හදමු. ටියුට් එකේ 12 වෙනි පිටුවේ ඔය නෝට් එකේ මම කියන්නේ. 12 වෙනි පිටුවේ තියෙනවා.
G අකුරටයි I අකුරටයි හොයන්න. අපි අර විභවාන්තර කාල ප්‍රස්ථාරයක් යනවා. තුනම හොයන්න අකුරු ටික. අකුරු තුනම හොයලා ඉවරයි නම් D අකුර හරියට දැන් මෙතන මම දීලා තියෙනවානේ. G අකුරයි I අකුරයි හොයන්න. හොයලා ඉවර වෙලා මේ ප්‍රස්ථාරයෙන් දරවන්න D අක්ෂරය සඳහා කියලා. D අක්ෂරය සඳහා කියලා මෙන්න මේ කියන ප්‍රස්ථාරය අඳගන්න. ඔක්කොම හොයන්න ඕනේ. දැන් පුතේ මේ ඔක්කොම හොයන්න ඕනේ. ඇයි ඉතින් දැන් මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මොකද්ද? ප්‍රශ්නේ කියලා තියෙන්නේ A අක්ෂරය මේක නම් D අකුරයි G අකුරයි I අකුරයි විතරයි. අය මේක හොයන්න ඕනේ. කිය අහලා නේ? G අකුරයි I අකුරයි විතරයි ගන්න ඕනේ. අනිත් ඒවා හොයන්න එපා. දැන් අර ගණන් දාගෙන ඉන්නේ උත් එකේ කීයක් විතර හදලා ඉවරද? ඉවරයි. ඉවරද? හොඳයි. කී දෙනෙක් විතර ඉවරද? ඉවරයි. අනිත් අය කොහමද? 900ක්? නෑ. 800ක්? එතකොට කීයද ඉවරයි? ඈ? එක වෙනකන් තියෙනවා. දෙකේ දෙකයිද? අයි දෙක අඳුර ගන්න දාලා තියෙන එක මම පුළුවන් නේද? එක වගේම හොයන්න පුළුවන්. ඉවර කරන්න එක. හදියන් දෙකක් දෙන්න. දැන් ඉස්කෝලේ දිවාඩුනේ ඉතින් පුළුවන් නේ කරන්න. දැන් අපිට ඕන නම් තව අමතර ක්ලාස් ටිකකුත් ගන්න හැකියි. ඇයි බෑද? දාමුකෝ අප්පා ඉවරයි නේද? සිලබස් ඉක්මනට ඉවර ගන්න. අමතර ක්ලාස් තව 3-4ක් විතර දැම්මනම් මම මේ මාසේ ඇතුළත ඉවර කරනවා 6 වෙනි පාඩම විතර. සිලබස් එකෙන් භාගයක් ඉවරයි. අපිට පේපර්ස් කරලා ගියා. අගයන් නැද්ද? හල් කියනවා හොඳට පේපර් කරලා D අක්ෂරය සඳහා ඉවරයි නම් පුතේ මේ D අක්ෂරය සඳහා ප්‍රස්ථාරය කරලා ඉවරයි නම් අහගන්නකො D අක්ෂරය සඳහා ප්‍රස්ථාරය ඇඳලා ඉවරයි නම් G අකුරටයි I අකුරටයි දාන ප්‍රස්ථාර දෙකක් ගැන ඉන්න දෙන්න බලන්න. D අකුරට ඉවරයි නම් G අකුරටයි I අකුරටයි. එතකොට මේක තේරුම් ගන්න මොකද්ද මේ වෙන්නේ? නේද? පරිපද තුල කොහොමද මේවා ගමන් කරන්නේ? සංඥා ගමන් කරන්නේ කොහොමද? අපි හිතුවට වයර් එකක් තුලින්
මොනවා හරි දෙයක් යවන්න ඕන කියලා එහෙම යවන්න බෑ අපි. නේද? ඒකට සංඥා තමයි යන්නේ. ඔව්. කමන්න එකක් නෑ තියෙනවා. මෙතන ඉතින් 7න් නැවතුවත් ඇති මොකද 7යි කියන්නේ. හරි එහෙමනම් දැන් ඔයාලට මම දීලා තියෙනවා මෙන්න මේ වගේ ටියුට් එකක් අර ගණන් 1000ක් තියෙන ටියුට් එකේ ඒකේ ගණන් ටික මම හිතන්නේ මේ ටික හරි ඇති මේ ටික දැන් කරගෙන යනවා නේද මේ ගණන් ටික කරගෙන යනවා එතකොට මෙන්න මේකේ ප්‍රශ්න අංක 5 චුට්ටක් බලන්නකෝ 5 බලන්න කියවන්න C අක්ෂරය සඳහා ASCII වලදී 67 භාවිතා කරයි නම් පහත දැක්වෙන අක්ෂර සඳහා භාවිතා වන අගය දශමය සංඛ්‍යා පද්ධතියෙන් සහ ද්විමය සංඛ්‍යා පද්ධතියෙන් ලියා දක්වන්න. හරිද? එතකොට එතනක් තියෙනවා වැඩ ගොඩක් කරන්න. එතන බලන්න ආගන්නකෝ. ආගන්න. දැන් ඔන්න C අක්ෂරය සඳහා 64 යොදාගන්නේ. ඒ දශමයේ වටිනාකමනේ. එහෙනම් ඔන්න හොයන්න ඕන ඔයාලා P අක්ෂරය සඳහා පළවෙනි එක තියෙන්නේ P අක්ෂරය සඳහා ගැලපෙන දශමයේ වටිනාකම හොයන්න ඕනේ. ඊට පස්සේ ද්විමය ASCII කේතය හොයන්න ඕනේ. R අක්ෂරයට දශමය ASCII කේතය. B අක්ෂරයට මොකක්ද දශමය ASCII කේතය. ওই විදිහට ගණන් 10ක් එතනක් තියෙනවා. අර 900ට තමයි එකතු වෙන්නේ. මෙතන 900ක් තියෙනවනේ ගණන්. එතකොට ඒ 900ට තව 10ක් එකතු වෙනවා. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ බලන්න පහත දැක්වෙන සංඛ්‍යා ද්විමය කේතක දශම කේතයට හරවා ලියන්න. BCD වලින් ලියන්නයි තියෙන්නේ. පුළුවන් ලියන්න? පුළුවන්. ගිය සතිය අපි ඔක් කරා. දැන් අපි චුට්ටක් කරා. හරි. එහෙනම් ඔන්න ඒකෙන් මාලා ලියන්න පුළුවන් 6 වෙනි ගාන. 7 වෙනි ගාන නාම කරන්න කියලා දෙන්නේ. බැලුවට නම් ලේසි වගේ නේද? අනේ 2යි 6යි එකතු වුණාම 8යි උත්තරය. ලියාගෙන යන්න බෑද? 54යි 58යි ගන්න. එහෙම නෙවෙයි ඈ. හරි ඉන්න මම කියලා දෙන්නයි ගන්න.
කරන හැටි කියලා දෙන්නා. හරි. එහෙනම් ඔන්න අපි යමු තව ප්‍රශ්නයකට ඇස්කි වලින් කරන්න. තව ප්‍රශ්නයක් ලියා ගන්න පුතේ. මේක හොඳට හිතලා කරන්න. පුළුවන් කාලයට කරන්න. බලමු සමහරක් අයට අමාරු වෙයි, සමහරක් අයට ලේසි වෙයි. ඇයි කියලා පස්සේ තේරෙයි ඈ බලන්න. ඇස්කි කේත ක්‍රමයේදී කියන්නේ ප්‍රශ්නේ දෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ. ඇස්කි කේත ක්‍රමයේදී capital D අක්ෂරය මේ කේතය ලියා ගන්න. යන කේතයෙන් මෙන්න මේ කේතය ලියන්න 1.3යි 1.2. යන කේතයෙන් නිරූපණය කරයි නම් හරි. දැන් ලියන්න ඕනේ ඔයාගේ නම. දැන් මම ලියන්නේ මේ මගේ නම කැපිටල් ලකුණු වලින් ලියන්න ඕනේ. මේක ලියන්න එපා ඉතින් මගේ නම දාසයි නැති මේක ලියාගත්තොත් කවන්නේ ඔයාගේ නම ලියන්න ඕනේ මෙතන. හරි. ඇයි මම සමහරක් අයට ලේසි වෙයි සමහරක් අයට අමාරු වෙයි කියන්නේ. අකුරු වැඩි වෙන තරමට මේකේ බිට් ගන්න බැරි වෙනවා. මට ලියන්න තියෙන්නේ අකුරු කීයද? බිට් 7යිනේ. සරි. එක අකුරක් නිරූපණය බිට් 7කින්නේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි තියෙන්නේ. හරිද? එතකොට 4ක් අය කීයද? 42යි. මගේ නම නිරූපණය කරන්න යන්නේ පිටු 42යි මට. හරි? පිටු 42යි. ඔයාගේ නම දිග වෙන තරමට මොකක්ද නම? kalau දිග නමක් කියනවද කියලා කාටවත්? එන්නේ. කෙටිම නම් කියන්නේ බා. නිරූපණය කරයි නම් ඔයාගේ නම කැපිටල් ලකුණෙන් ලියන්න. ගුණවර්ධන හිතන්න ඔබ ලියන්න කියොත් ගුණවර්ධන කොච්චර ලකුණු ගොඩක් එනවා නේ? හරි. හරියට ලියාගත්තනේ කැපිටල් ලකුණු වලින්. හරි. යන නම නිරූපණය කිරීමට අදාළ ඇස්කි කේත සහ විභව අන්තර කාල ප්‍රස්ථාරයක් ඇඳ දක්වන්න වෙන් කොහොමද කරන්න ඕනේ? සෙල්ලම් නෑ වැඩේ හරි. මේ අකුරට අදාළ බිට් පැටර්න් එක හොයන්න ඕනේ. මේකට අදාළ බිට් පැටර්න් එක, 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 මේකට අදාළ බිට් පැටර්න් එක. හරිද? එක දිගට ලියා ගන්න. හින දිග බිට් පැටර්න් එකක් ඒකේ. හරිද? න ලොකු දිග එකක් ඒක. ඊට පස්සේ ඒක අඳින්න ඕනේ මොකක්ද? මට නම් ඕනේ වෙන්නේ මේ පැත්තට කාලාන්තර කොච්චරක්ද? 42යි ඕනේ. ඒක ඉතින් පොත අනිත් පැත්ත ආරවල හරි අද හරිද? 42යි මේ පැත්තට ඕනේ. මේ පැත්තට වෝල්ටේජ් මේ පැත්තට කාල. එතකොට මේ පැත්තට 42ක් වම බෙදලා මට ඉතින් විභවාන්තරයේ ප්‍රස්තාරය අරන් ඉතින් අදගෙන යන්න තියෙනවා. හරි ඉස්සෙල්ලම ඔයාගේ අකුරු වලට අදාළ වෙන ASCII සංකේත ටික හොයන්න පුතේ.
ඊට පස්සේ ගෙදරින් අනින්න විශ්වාස කරගන්නවා. ඒක තමයි කරන්නේ ඇයි ඒක කිව්ව නම දාගන්න. වෙනකොට ඒක දාගත්තත් කමන්නේ නැහැ. ඔව් උතනම ලියන්න ඕනේ. අනාලාගේ ඉතරක් කොහොමද දාලා තිබුණා. මේ වරද්ද ගන්න. Tapi di bisa මේක මොකද සිම්පල් වෙනස් වුණොත් උදේ අර මේවනේ සිම්පල් ලකුණු වෙන්නේ 97 සිම්පල් ඒක සිම්පල් මීට 98 ඒ අගයන් වෙනස් ඒකයි මම කැපිටල් ලියන්නේ කිව්වේ සිම්පල් ලියන්නේ අවුල බිඳු තරනේ ලියන්න තියා විපායවා නේ යා ඒක Oh, take out. හරිද? දැන් ප්‍රශ්න හරියට තනින් එනවා.
අමාරු මේ ලියන ඉවර වෙච්ච අය යන්න ඉන්න අනිත් අය මේ තියෙන්නේ මම මගේ නමට අදාළ වන පික් කරන එක. මේ වගේ ටික පික් කරන්නයක් තමයි එන්නේ. ඔයාලා ඒ වගේ එකක් එන්නේ. ඊට පස්සේ ඉතින් අපි විභවාන්තර කාල ප්‍රස්ථාරයක මේ ටික ඉතින් ලකුණු කරන්න තමයි මේ මම කීපයක් ලකුණු ගන්නවා. පළවෙනි පිටුව හරි මම භාගය යන්නේ තව අනිත් පුළුවන් මේ නේද ඔයාලගේ අනේ අඳගන්න මේ ටික හදාගෙන ඉවරයි නේද පුතේ මේ ටික හදාගෙන ඉවරයිනේ බලන්න එතකොට ඔයාලගේ අකුරට අදාළ වෙන මේ ටික හරිද කියලා ඒ අකුරට 65 ඉඳදී ඉසෙන්ඩ් අකුරට 90 ඉඳදී මේ පිළිවෙලට එන්න ඕනේ හදාගත්තට පස්සේ ඔය ක්‍රමයට එන්න ඕනේ ඊට පස්සේ ඔයාලගේ අකුරු වලට ගැලපෙන මොනවාද
ASCII කෝඩ් එක හදාගෙන ඒක අදාළ විදු අර්ථකාර ප්‍රස්තාවයක් නතර කරන්න. හරි. මට මේකෙන් ඇත්තට පැහැදිලි කරලා දෙන්න ඕන උනේ මෙච්චරයි. මේ අහන්නකෝ. දැන් ඔයාලා උදේ ඉඳන් රැ වෙනකන් WhatsApp ඕපන් කරගෙන ටයිප් කරනවා නේද ඕගාල. ඊළඟට කම්පියුටරයක් ළඟට ගියාම කීබෝඩ් එකකින් ටයිප් කරනවා නේද? එතකොට හිතන්න මෙහා ගන්න. හරි දැන් වැඩේ නවත්තන්නකෝ ඇති. ගෙදර ගිහින් කරන්න. ලස්සන රෝගාල ගන්න ගෙදර ගිහින්. මේක හොඳට තේරුම් ගන්නකෝ. දැන් ඔයා WhatsApp ඕපන් කරලා WhatsApp වල දැනට අපි භාවිතා කරන්නේ ASCII කෝඩ් එක කරන් නෙවෙයි. ඒක ඊටත් වැඩිය සංකීර්ණ කෝඩ් එකක් Unicode කියන එක තමයි පාවිච්චි කරන්නේ. ASCII කෝඩ් එක යොදාගත්තා නම් හරිද? ASCII කෝඩ් එක යොදාගත්තා නම් හැම අකුරක්ම ඔයා ටයිප් කරනකොට බිටු කීයක් යනවද? 7 ගාන යනවා. හැම අකුරකටම බිටු 7 ගාන යනවා. හරිද? ඒතකොට WhatsApp වල ඔයා මොනවා හරි මැසේජ් එකක් සෙන්ඩ් කරනවා කියලා කියන්නේ. මැසේජ් එකක් යවනවා කියලා කියන්නේ අකුරු ගාන වැඩි වෙන්න යන බිටු ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔයා කෑවද? ඔයා බිව්වද? තේ බොමුද? නේද? ඔය ඔක්කොම අහනකොට මේ බිටු තමයි යන්නේ. පැහැදිලිද? බිටු තමයි යන්නේ. අහගන්න. බිටු තමයි යන්නේ. එතකොට ඔය බිටු ඔයා කොහින්ද ගන්නෙ? කඩේ ගන්න තියනවද? ඔව් ගන්න තියනවා. කොහොමද ගන්නෙ? ඇයි අර කමියුනිකේෂන් එකට ගිහිල්ලා data card එකක් කියලා ඔයාලා අරන් ඉන්නේ ඔය බිටු ටික තමයි. data card එක අරන් එනවා මෙගාබයිට් 100ක එකක්. එහෙම නැත්නම් ගිගාබයිට් එකක එකක්. ඔය වගේ මොකක් හරි මොකක් හරි එකක් අරන් එනවනේ. එතකොට අපි හිතමුකෝ ඔයා මෙගාබයිට් එකක එහෙම ඉවරන්නේ නැහැ නේද? මෙගාබයිට් ගොඩ ගණන් වල තියෙන්නේ. අපි හිතමුකෝ මෙගාබයිට් එකක data card එකක් අරන් ආවොත් ඔයාලට කොච්චර බිටු ප්‍රමාණයක් යොදා ගන්න පුළුවන්ද? ඒකත් ඔයාලට දැන් ගන්න එක නම් පුළුවන්. කොහොමද? මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් 1224ක්. කිලෝබයිට් එකක් කියන්නේ බයිට්ස් කීයද? 1224ක්. බයිට් එකක් කියන්නේ බිටු 8ක්. එහෙනම් මෙගාබයිට් එකක් ඇතුලේ තියෙනවා මොකද? බයිට් බිටු වලින් ගත්තොත් එහෙම 8 ගුණ කිරීම 1024 ගුණ කිරීම 1024ක්. ඇයි? මෙගාබයිට් එකක් කියන්නේ කිලෝබයිට් 1024ක්. කිලෝබයිට් එකක් කියන්නේ බයිට්ස් 1024ක්. බයිට් එකක් කියලා කියන්නේ බිට් 8ක්. එහෙනම් මේ ටික ඔක්කොම ගුණ වෙලා එනාගේ තමයි මෙගාබයිට් එක්ක පාඩ් එකක් ගන්නවා කියලා කියන්නේ. එතකොට හිතන්න මේක ලොකු වගයක් නේ. ලොකු වගයක්. මෙන්න මෙච්චර බිටු ප්‍රමාණයක් ඔයාලට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් මෙගාබයිට් එකක පාඩ් එකක් ගත්තොත්. මෙගාබයිට් 100ක් ගත්තොත් මේක 100ෙන් පොළ වෙන්න ඕනේ. මෙගාබයිට් 1024ක් ගත්තොත් ඒ කියන්නේ 1GB. ආයෙත් මේක 1024කින් ගොඩ වෙන්න ඕනේ. මෙන්න මෙච්චර ගිගාබයිට් එක්ක කාඩ් එකක් රුපියල් කීයද ගිගාබයිට් එකක්? ඊළඟට 1GB කාඩ් එකෙන් දෙලා තියෙන්නේ රුපියල් 100ද? 100ක් කියමුකෝ. රුපියල් 100ක් නැද්ද? 99. යා 99ක් දීලා 1GB කාඩ් එකක් ගත්තොත් ඔයාලට මෙච්චර බිටු ප්‍රමාණයක් ඔයාලට හම්බ වෙනවා. ඒ බිටු ප්‍රමාණය තමයි යාර ටයිප් කර යන්නේ. සහ ෆොටෝ ඩවුන්ලෝඩ් වෙනකොට, වීඩියෝ ඩවුන්ලෝඩ් වෙනකොට. මෙන්න මේ බිටු තමයි එහාට මෙහාට සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ සම්ප්‍රේෂණය වීම හේතුවෙන් තමයි මොකද අපේ එයාලා මුදලක් අය කරගන්න. පැහැදිලිද? ඔන්න ඕක තමයි දත්ත සම්ප්‍රේෂණ ක්‍රියාවලියේදී සිදු වෙන්නේ. එහෙමනම් බලන්න මේ දැන් අද ඉඳන්වත් තීරණය කරන්න මේ අහන්නකො අද ඉඳන්වත් තීරණය කරන්න මැසේජ් ටයිප් කරනකොට ඔයා කෑවද කිව්වද කියලා අහන්න ඕනේ නැහැ. ඔක ඉක්මනට මොන හරි අකුරකින් දෙකින් අහලා දාන්න. ඇයි කවු නේද මේ පරිගණක කරනවා සම්ප්‍රේෂණය කරනවා අහට යවනවා මෙහෙට යවනවා කොච්චරද අපිට වැඩකුත් නැති දේවල් මේ සම්ප්‍රේෂණය නැත්නම් බලන්නකො ඉතින් කෑවද කියන අපිට වැඩක් නැහැ. හරි. ඉතින් එහෙනම් ප්‍රයෝජනවත් වැදගත් දෙයක් විතරක් අද ඉඳන් WhatsApp වල ටයිප් කරන්න පුරුදු වෙන්න. නිකම් බොරුවට වැරද්දට ටයිප් කරන්න එපා. හරිද? නිකම් බොරුවට මැසේජ් යවනවා කියන්නේ දත්ත වේ යන්නේ. දත්ත එහාට මෙහාට සම්ප්‍රේෂණය වෙන්නේ. පැහැදිලිද? ඉතින් එහෙනම් අකුරක් කියන්නේ පිටු 7ක්. අකුරක් කියන්නේ පිටු 7ක්. හරිද? අකුරක්. ඔය මම කතා කරන්නේ ASCII කේතු ක්‍රමයේ. හැබැයි දැනට ඔය කියන WhatsApp වලවත් Facebook වලවත් Messenger වලවත් Twitter වලවත් කොහෙවත් ASCII දෙම් පාවිච්චි වෙන්නේ නැහැ. ඒ වෙනුවට මිනිස්සුන්ට ඕනේ වුණා මොනවාද? මේ ASCII කේත ක්‍රමයේ අපිට උපරිම අනුලක්ෂණ කීයක් තියන්න පුළුවන් මොකද? 128යි. දැන් මදි. ඉංග්‍රීසි අකුර විතරක් දාලා බෑ. ඉංග්‍රීසි විතරක් මිනිස්සු ටයිප් කරන්න බෑ. අපිත් ටයිප් කරන්න ඕන කියලා සිංහල මිනිස්සු කෑ ගහන්න ගත්තා. දෙමළ මිනිස්සු කෑ ගහන්න ගත්තා. බෑ අපේ භාෂාවෙන් ටයිප් කරන්න ඕන. ජපාන් මිනිස්සු කෑ ගහන්න ගත්තා. ජපාන් භාෂාවෙන් මේ ටයිප් කරන්න ඕන. කොරියන් මිනිස්සු මේ කෑ ගහන්න ගත්තා. මුළු ලෝකෙම මොකද කරන්නේ? කොරියන් භාෂාවෙන් ටයිප් කරන්න.
මිනිස්සු හැමෝම එකතු වෙලා එයාලගේ භාෂාව පරිගණකය තුල යොදා ගන්න ක්‍රමවේදයක් හොයන්න පටන් ගත්තා. ඔන්න ඔතනදී තමයි එන්නේ මොනවාද? EBCDIC කියන කේත ක්‍රමය. මොකක්ද කේත ක්‍රමය? EBCDIC කියන කේත ක්‍රමය. EBCDIC කියලා කියන්නේ මොකක්ද? කියන්න පුතේ. කියන්න. විස්තෘත ද්විමය කේතක දශම හුවමාරු කේත. විස්තෘත ද්විමය කේතක දශම හුවමාරු කේත. EBCDIC extended binary coded decimal interchange code කියන්නේ මොකද හේතුව මම මේකේ ගණන් උදුත් දෙන්නේ නැහැ. උපමාන විභාගයේ ප්‍රශ්න එන්නේ නැහැ. ගණන් එන්නේ නැහැ. නිකන් දල වශයෙන් පොඩි හඳුනා ගැනීමක් මතක තියාගන්න. ASCII නම් මතක තියාගන්න. ASCII වලින් ප්‍රශ්න එනවා. හරිද? ASCII වලින් ප්‍රශ්න එනවා. ඒ නිසා ASCII හොඳට මතක තියාගන්න. මේක ඉච්ච ප්‍රශ්නයක් නැහැ. හරි. එහෙනම් ඔන්න EBCDIC කියන කේත ක්‍රමයේදී එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න අහගන්න එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න බිටු 8ක් යොදා ගන්නවලු. බිටු 7ක් යොදාගත්තොත් අනුලක්ෂණ 128යිනේ. ඒක නිසා මෙයාලා කරපු වැඩේ මොකද්ද? බිටු 8ක් යොදා ගන්නවා. බිටු 8කින් අනුලක්ෂණ කීයක් හදුවා කියලා? දෙකේ 8 වෙනි බලයක්. කීයද දෙකේ 8 වෙනි බලය? 256ක් හදා ගන්න පුළුවන් වුණා. මෙන්න මේ EBCDIC කේත ක්‍රමය. නමුත් මේක ටික කාලයක් භාවිතා කරගෙන ඉන්නකොට මේකෙන් පරිගණක නිර්මාණය කරන්න ගියාම පෞද්ගලික පරිගණක හදන්න ගියාම පොඩි ප්‍රශ්නයක් ඇති වෙන්න ගත්තා. CPU එකට මේ කියන බිටු 8ක ස්ට්‍රීම් එක දරා ගන්න බෑ. එන බිටු 8 දරා ගන්න බෑ. එතකොට එක බිටුවක් හැලෙනවා. ඒක නිසා එයාලා කිව්වා පරිගණක නිෂ්පාදන සමාගම කිව්වා නෑ අපි භාවිතා කරමු බිටු 7 ASCII කෝඩ් එක අපි යොදා ගන්නවා. නමුත් මෙන්න මේ EBCDIC කියන ක්‍රමය හදපු නිසා මේක එකම එක ආයතනයක් විතරක් ලෝකේ පාවිච්චි කළා. මොකක්ද ඒ ආයතනය? IBM කියන සමාගම. IBM සමාගම. කවුද IBM සමාගමේ අයිතිකරුවා වෙන්නේ? අවිලා තියෙනවා. මතක් කරගන්න. මතක් ගන්න. ඉතිහාස කතන්දරේ මතක් ගන්න. දෙවනි පාඩමේ අර මෙහෙම පොලයක් දුන්නේ මම. වගුවක් දුන්නේ. IBM සමාගමේ අයිතිකරුවා නිමිකරුවා කවුද? කවුද? හර්මන් හොලරික්. හර්මන් හොලරික් කො මතක නෑනේ. දැන් පේපර් වල මොනවද ලියන්නේ? හරි හර්මන් හොලරික් කියලා කෙනා තමයි IBM සමාගමේ නිර්මාතෘවරයා වන්නේ. එතකොට මේ හර්මන් හොලරික් විසින් හදපු IBM සමාගමේ හදනවා එක්තරා මැෂින් එකක්. මොනවාද? මේන් ෆ්‍රේම් මැෂින් එකක්. මහා පරිගණකයක්. මතකද අපි පරිගණක වර්ගීකරණය කරා කොටස් 4ට. මොනවාද ඒ අතර? සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක. ඕවගේ මහා පරිගණකයක් හදනවා IBM සමාගම. මොන සමාගමද? IBM සමාගම. IBM සමාගමෙන් නිෂ්පාදනය කරපු මෙන්න මේ මහා පරිගණකයේ ඒ කියන්නේ මේන් ෆ්‍රේම් කම්පියුටරේ විතරක් EBCDIC කියන කේත ක්‍රමය ලෝකයේ දැනටත් අදටත් යොදා ගන්නවා. ඒ සමාගමෙන් හදන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල IBM සමාගමෙන් නිර්මාණය කරන මේන් ෆ්‍රේම් කම්පියුටර්ස් වල EBCDIC කියන කේත ක්‍රමය යොදා ගන්නවා. අනෙක් කිසිදු සමාගමක් මේවා යොදාගන්නේ නැහැ. හරිද? ඒකේ අර ප්‍රස්තරේ ප්‍රශ්න නිසා. නමුත් ඒ වුණාට මේකත් අපිට වැදගත් වෙන කේත ක්‍රමයක්. මේකේ තුන අනුලක්ෂණ කීයක් හැදුවා කියද? 256ක් හැදුවා. 256. ඊට පස්සේ දැන් මිනිස්සුන්ට දැන් අර අවශ්‍යතාවය සම්පූර්ණ වුණාද? නේද? පෞද්ගලික පරිගණකවල පුළුවන් ද දැන් සිංහල භාෂාව පාවිච්චි කරන්න? දැන් බෑ පාවිච්චි කරන්න. ඒක මොකද හේතුව? ASCII වල උපරිම සංකේත කීයද මම මේ තියෙන්නේ? කීයද තියෙන්නේ? ASCII වල කියන්නේ 128යිනේ. 128 පුළුවන් ද සිංහල භාෂාවයි, දෙමළ භාෂාවයි, ඉංග්‍රීසි භාෂාවයි ඔක්කොම ගබඩා කරන්න? බෑ. ඉඩමයි. ඒක නිසා මෙන්න මෙයාලා විකල්පයක් වශයෙන් ගේනවා. මොකද්ද? ඔයාලා හොඳටම දන්න කේත ක්‍රමය. ඒක කේතක අහලා තියෙනවා මේක මම හිතන්නේ. ඒක කේතක යුනිකෝඩ් සිස්ටම් එක. මේක ලෝකේ එදා මෙදා තුර බෙහෙවෙච්ච කෝඩින් සිස්ටම් මතරින් ඉතාමත් සුවිශේෂී කෝඩින් සිස්ටම් එකක්. හේතුව මේක ඉතාමත් වටිනා කේත පද්ධතියක් දැන් අපිට ලෝකේ භාවිතා කරනවා. ඉතින් මේකේ එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න. ඒ කියන්නේ එක අකුරක් නිරූපණය කරන්න ASCII වල බිටු 7ක් යොදාගත්තට EBCDIC වල බිටු 8ක් යොදාගත්තට මේක යොදා ගන්නවලු එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න බිටු කීයද? 16ක්. බිටු 16ක්. ඔය තමයි Unicode version 1 කියන එක. හරිද? ඒක බිටු 16 බිටු 64 දක්වා දික් කරන්න පුළුවන්. version ඉස්සරහට එනකොට.
එතකොට යුනිකෝඩ් වල අසීමිත අනුලක්ෂණ ප්‍රමාණයක් ගබඩා කරන්න බෑ. බිඳු 16ක් කියන්නේ පුතේ කොච්චරද? 2/16 වෙනි බලය කියන්නේ අනුලක්ෂණ කීයක්ද? 65536ක්. විස්තරයක් නෙවෙයි. හිතන්නකෝ අනුලක්ෂණ අක්ෂර මොකක් හරි සංකේත 65536ක් ගබඩා කරන්න පුළුවන් කියන්නේ. දැන් ඔයාලට පුළුවන් මොනවාද? අස්මික අහගන්න. මොනවාද? ඉංග්‍රීසි හෝඩියේ A to Z කැපිටල් ලකුණු ටික පුළුවන් ගබඩා කරන්න. අය A to Z සිම්පල් ලකුණු ටික. කීයද? 26යි 52යි. ප්‍රශ්නයක් නැහැ. බිංදුවේ සිට 9 දක්වා ඉලක්කම් 10යි. කීයද? 62යි. විශේෂ සංකේත ඕන තරමක් දාන්න පුළුවන්. හෑෂ් මාක් ඔය මොනවාද ප්‍රශ්නාර්ථ ලකුණු ඔය ඔක්කොම ගබඩා කරන්න. තව ඉතිරි. ඒකට දැම්මා සිංහල හෝඩිය අක්ෂර. කීයද සිංහල හෝඩිය අක්ෂර? 60යි. ඒකත් දැම්මා. දෙමළ හෝඩිය අක්ෂර කීයද? කීයද? දෙමළ කරනවා නේද ඔයාලා? කීයද ඒක කියන්න? අක්ෂර ගන්න දෙමළ හෝඩිය 43යි 100 ගන්න. 100 ගන්න. හරි කොහොම හරි ඔන්න 100 ගන්නක් තියෙනවා. 200ක් හරි කියනවා. ඒකත් දැම්මා. තව ඉතුරුයි නේද 65536යි? තව ඉතුරුයි. කොරියන් හෝඩිය අක්ෂර කීයක් තියෙනවද? ඒ ගන්න දැම්මා කීයක්? ඊළඟට ජපන් හෝඩිය අක්ෂර කීයක් තියෙනවද? ඒකත් දැම්මා. හින්දි හෝඩිය අක්ෂර කීයක් තියෙනවද? දැම්මා ඒක. තෝරන ධර්මයක් දාන යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තව ඉතුරුයි. ඉතුරු ටිකට මෙයාලා ලස්සන වැඩක් ගේනවා. මොකක්ද කියන වැඩේ? ඔයාලා අහලා තියෙනවා. ඉමෝජි. මෙන්න මේවා හරියට ප්‍රසිද්ධයි. මොනවාද ඉමෝජි කියන්නේ ඔයාලා දන්නවා නේද? sad mood ඊට පස්සේ happy mood නේද? එක එක ඉමෝජි ඔයාලා යූස් කරනවා WhatsApp වල Facebook වල chat කරනකොට ඕන තරම් ඉමෝජි. ඉතින් මේ ඉමෝජි කියන සංකල්පය ඇත්තටම ගොඩක් වටිනවා. හේතුව මොකද? යුනිකෝඩ් සිස්ටම් එකත් එක්ක ආපු දෙයක් මේක. අපි ගොඩක් දිග වාක්‍යයකින් කියන දෙයක්. අහගන්නකො. අපි ගොඩක් දිග වාක්‍යයකින් කියන දෙයක් අපිට මේ එක ඉමෝජියකින් පුළුවන් නිරූපණය කරන්න. නේද? දැන් හිතන්නකො ඔයාලට ඕනේ මම හරිම දුකින් ඉන්නේ කියලා කියන්න. I am so sad කියලා කියන්න ඕනේ. ඒක කියන්න කිව්වොත් එහෙම මේ මොනවාද මේ වගේ ASCII වලින් කිව්වා එක අකුරකට බිටු 7 ගානේ වෙන් කරා අකුරු කීයක්ද? ඒ අකුරු ගානට බිටු ගාන එනකොට බිටු 100ක් 150ක් ඉවරයි. හැබැයි මම දුකින් ඉන්නේ කියන එක මොනවාද? එක මේක ඉමෝජියකින් නිරූපණය කරන්න පුළුවන්. අඬනවා කියලා කඳුළු දුක් ගන්න නේද? ඉතින් හරි ලේසි නේද? ඉතින් එහෙනම් බලන්න ඉමෝජි කියන ඒවා අපි භාවිතා කිරීම මගින් අපිට ටයිප් කිරීමේ පහසුව ඇති වෙලා තියෙනවා. මිනිසුන් අතර sannivedanaya පහසුවෙන් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම දත්ත තදපදේ මාර්ගවල දත්ත තදපදේ මුකුත් කරලා තියෙන්නේ අඩු කරලා දීලා තියෙනවා. ඒ නිසා ඇත්තටම ඉමෝජි යූස් කරන නිසා ඔයාගේ dataත් ඉතුරු වෙනවා. නොදැනුවත්වම data ඉතුරු වෙනවා. ඒ ටයිප් කරද්දී අර බිටු ප්‍රමාණය අඩු වෙනවනේ. බිටු එහාට මෙහාට යනවා නම් තමයි data අඩු වෙන්නේ. වැඩි වෙන්නේ. data ඉතුරු වෙනවා. හැම දෙයක්ම මේ යුනිකෝඩ් සිස්ටම් එක නිසා අපිට වාසිදායක ලක්ෂණ විදිහට හඳුන්වා දීලා තියෙනවා. පැහැදිලිද? ඉතින් එහෙනම් ලෝකෙට යුනිකෝඩ් දාපු එක හොඳ නැද්ද? හොඳයි. ඒක නිසා තමයි පුතේ ඔයාලා දන්නවද කියලා පොඩි ෆීචර් ෆෝන් කියලා කියන්නේ අර බටන් නොබන ෆෝන් දැකලා තියෙනව නේද? බටන් නොබන ෆෝන් අර පොඩි ෆෝන් බටන් තියෙන්නේ ටච් ෆෝන් නේ බටන් ෆෝන්. ඕවගේ ඉස්සර තිබ්බේ ඉංග්‍රීසි භාෂාව විතරමයි. ඉංග්‍රීසි භාෂාව විතරමයි ලැන්ග්වේජ් එක විදිහට තිබ්බේ. හැබැයි 2008 අවුරුද්දෙන් පස්සේ අපිට 2008 අවුරුද්දෙන් පස්සේ එයාලගේ ඔය ෆෝන් එකේ ලැන්ග්වේජ් එක මාරු කරන්න පුළුවන්. ලැන්ග්වේජ් කීපයකට බොහෝ වෙලාවට ලංකාවට ෆෝන් නම් සිංහල සහ තමිල් සහ ඉංග්‍රීසි භාවිත කරන්න පුළුවන්. ඉතින් අපිට ඕන නම් සිංහලෙන් ඔය ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. දාගන්න නම් ඉපන් මල කරුණයක්. නේද? දාලා ඇති මං හිතන්නේ ඔය දැන් අලුත් ෆෝන් වල Android ෆෝන් එකක් කියනවා. දැම්මොත් එහෙම අය ඒක හදන්න වෙන ෆෝන් එකක් ළඟ තියා ගන්න ඕනේ. මොකද්ද? ලැන්ග්වේජ් එක හරියට ඉංග්‍රීසි එක කියන එක. ඉංග්‍රීසි එක බලාගෙන තමයි සිංහල එක පුරවන්නේ. ඇයි අපි සිංහල හරියට දන්නේ? අපි ඉංග්‍රීසි භාෂාව දන්නේ. ඒකනේ. කොහොම හරි ඔන්න ඇත්තටම නේ අර මෙහෙමයි අපි අර ගොඩක් පුරු වෙලා තියෙන්නේ ඒ වචන වලට settings කියන එක settings නමින්ම තමයි අපි දැනගෙන ඉන්නේ. නේද? ෆෝන් එකේ settings හදන්න කිව්වම settings නමින්ම තමයි දැනගෙන ඉන්නේ. හැබැයි යෝග භෞතික සැකසුම් හරි මොනවා හරි කිව්වම මේක පිස්සු වෙන වචනයක්. නේද? ඉතින් අර අරගෙන තියෙන්නේ එහෙම වචන ටික. ඉතින් ඔයාලා මාරු කරලා ඇති මං හිතන්නේ. බැරි වෙලාවත් ඔය කොරියන් ලැන්ග්වේජ් එකට හරි ජපන් ලැන්ග්වේජ් එකට හරි මාරුනොත් සෝරි තමයි. නේ හොයන්න බෑ.
අමාරුයි. හරි කොහොම හරි ඔන්න ඔය විදිහට යුනිකෝඩ් සිස්ටම් එක ආපු නිසා මොනවද කරන්න පුළුවන් වෙලා තියෙන්නේ අපිට පරිගණකයේ විතරක් මේ මොනවාද ෆෝන් වල විතරක් නෙවෙයි පරිගණකයේ අපිට භාෂාව වෙනස් කරමින් මෙන්න මේ විදිහට මෙතන ඔයාලා දැකලා ඇති මේ ENG කියලා දාලා තියෙන්නේ ඉංග්‍රීසි කියන එක මේ මෙතන ඉංග්‍රීසි. දැන් මට ඕන නම් පරිගණකයේත් මොනා කරන්න පුළුවන්ද? ඕම් ඔය විදිහට භාෂාව වෙනස් කරලා සිංහල, ඉංග්‍රීසි, තමිල් වගේ භාෂාවන් වලින් ටයිප් කරන්න ඊළඟට මෙන්න මේ විදිහට මොනවාද භාෂාව වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් මොනවා හරි ලිපියක් ටයිප් කරන්න ඕන නම් දෙමළ දා ගන්න පුළුවන්. සිංහලේ ඕන නම් සිංහල දාන්න පුළුවන්. ඉංග්‍රීසි ඕන නම් ඉංග්‍රීසි දාන්න. පැහැදිලිද? ෆෝල්ඩර් එකක් නම් කරන්න ඕන නම් ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් ඕන එකකින් පුළුවන් මේ වැඩේ කරන්න. පැහැදිලි නේද? ඉතින් එහෙනම් මොනවාකට තමයි අපි යුනිකෝඩ් කියන සිස්ටම් එක අපි දාගත්තේ. ඉතින් මේ තමයි යුනිකෝඩ් ඉන්ස්ටෝල් කරාම අපිට මේ version එක එන්නේ. ඊළඟට දැන් මම දාගෙන ඉන්න පුතේ භාෂා තුනයි. එහෙනම් මම දන්නේ මේ තුන විතරයි මම මේක දන්නේ නැහැ. තැඟිල්ල දන්නේ නැහැ. ඉතින් අර software එක ඉන්ස්ටෝල් කරද්දී ඔටෝ ඉන්ස්ටෝල් වුණා. එහෙනම් මම විතර දාගත්තා නෙවෙයි. ඕනනම් මේ language අපිට තව add කරන්න පුළුවන්. මේ මෙතන language preference කියන එකට ගිහිල්ලා කොරියන් භාෂාව නම් කොරියන් භාෂාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ජපාන් ඕන නම් ජපාන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලට ඕනේ භාෂාවක් මේකට ඇඩ් කරගන්න හැකියාව දීලා තියෙනවා. ඔන්නෝක තමයි එතකොට යුනිකෝඩ් සිස්ටම් එක කියලා කියන්නේ. ඒකෝට අපිට වටිනා කේත පද්ධතියක් තමයි පුතේ යුනිකෝඩ් සිස්ටම් එක. ඉතාමත් වටිනවා. මොකද හේතුව යුනිකෝඩ් වල අපිට හරිම පහසුවෙන් මොනා කරන්න පුළුවන්ද? මේ කියන මොනවාද? අනුලක්ෂණ නිරූපණය කිරීමේ හැකියාව දීලා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඕක තමයි ඒකට කෝඩින් සිස්ටම් කියලා කියන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ කෝඩින් සිස්ටම් වල තියෙන සමස්තය පොඩි පිටුවකට අපි දාගමු සාරාංශයක් විදියට. ඒ සාරාංශය ටිකක් ලියාගමු. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. මේක මොකද හේතුව අපි දැනගන්න ඕනේ කෝඩින් සිස්ටම් වල මෙන්න මේවා භාවිතා කරන හැටි. හරි බලන්න මම එනවා මේ වගේ වකුවක් අඳිනවා බලන්න ඔයාලත් මේක පුරවන්න කියලා මම ඉතුරු උලක් විතරක් පුරවන්න. ඔයාලා ඊට පස්සේ ඉතුරු රූල් ටික පුරවන්න ඕනේ. හරිද? මෙන්න මෙහෙමයි ලියන්නේ. කෝඩින් සිස්ටම් එක මම ලියනවා ඉස්සෙල්ලාම. මොකද්ද පළවෙනි කෝඩින් සිස්ටම් එක? BCD මතකෙ ලියමු අපි. ඒකේ භාවිතා කරපු බිටු ගාන කීයද පුතේ? 4යි. එම නිසා කැරක්ටර්ස් කීයක් හදා ගන්න පුළුවන්ද? 2 4 වෙනි බලය සමානයි 16ක් හදන්න පුළුවන්. ඔය ක්‍රමයට ඔයා පුරවන්න ASCII කේත පද්ධතිය ඊළඟට EBCDIC කේත පද්ධතිය මතකයෙන් පුරවන්න. ඊට පස්සේ Unicode කේත පද්ධතිය. මේ වගේ තිබ්බ බිටු ගාන සහ characters ප්‍රමාණය මුලින් හඳුනා ගන්න. හරිද බලන්න ඉක්මනට පුරවන්න. ඉවර කරමු ඊට පස්සේ ඉතින් මේක කරන්න ඕනේ අර ප්‍රශ්නාලේ අනින්න ඕනේ. Oh, ප්‍රශ්නාලේ අනින්න ඉඳ තියා ගන්න ප්‍රශ්නාලේ තමයි අය.
හරි පුරවන්නේ වෙනත් SQ වල බිඳු කීයද 7යි දෙකේ 7 වෙනි බලය සමානයි 128යි characters EBC DIC වල බිඳු 8යි දෙකේ 8 වෙනි බලය සමානයි 256යි characters මෙවනම් Unicode වල බිඳු 16යි දෙකේ 16 වෙනි බලය හදන්න පුළුවන් කීයද 65526ක් ඔය අගේ අන් මතක තියාගන්න ඔය භාගයට අහනවා අගේ අන් මතක තියාගන්න හරි එහෙනම් ඔච්චරයි එතකොට කෝඩින් සිස්ටම් කියලා කියන්නේ අපිට තව චූටි කොටසක් තියෙනවා පාඩමේ ඒක මම කරලා ඉවරලා අනිත් පාඩම අවසానයි ඊළඟ දවසේ අපි පටන් ගන්නවා ලොජික් ගේට් එකක් වැදගත් පාඩමක් එන සතියේ සෙනසුරාදා ලොජික් ගේට් ටියුට් එක මම දෙන්නම් ඊට පස්සේ පාඩම පටන් ගන්නවා හරිද මේක ඉවරයිනේ හරි එහෙනම් අපි යමු ඊළඟ කොටසට ලියන්න පුතේ මාතෘකාව ද්විමය සංඛ්‍යා එකතු කිරීම ඔතනම ලියා ගන්න මාතෘකාව ද්විමය සංඛ්‍යා එකතු කිරීම ද්විමය සංඛ්‍යා එකතු කිරීම binary addition හරි බලන්න ද්විමය සංඛ්‍යා එකතු කිරීමේදී මෙන්න බලන්න එකතු වෙන හැටි බලා ගන්න. එකට බිංදුවක් එකතු වුණොත් උත්තරේ කීයද? දන්නවනේ. එකට එකක් එකතු වුණාම කීයද? දෙකයි නෙමෙයි 10ක් නෙමෙයි මේ මොකද්ද? 1යි බිංදුවයි. ඒක කොහොමද එහෙම උනේ? බලන්න හොඳට හිතන්න. 1යි බිංදුවයි එකතු වුණොත් නම් අපි ගන්නවා කීයද උත්තරේ එකට බිංදුවක් එක හරි 1යි එකතු වුණාම කීයද 2යිනේ දෙක කොහොමද ද්විමය සංඛ්‍යාව උපදෙන්න ලියන්නේ 1යි බිංදුව ඒක තමයි ඔය ලියන්නේ ඊළඟට 1යි ඔක්කොම කීයද 3යි 3 කොහොමද ද්විමය සංඛ්‍යාව උපදෙන්න ලියන්නේ 1යි 1 මේ 11 නෙවෙයි 11 නෙවෙයි මොකද හේතුව ද්විමය සංඛ්‍යා ආදී පැහැදිලිද හරි දැන් එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ ඕනෑම සංඛ්‍යාවක් දුන්නොත් එහෙම ඒ සංඛ්‍යාව ද්විමය සංඛ්‍යා ලෙස එකතු කිරීමේ හැකියාව අපිට පුළුවන් වෙස් තියෙන්න ඕනේ හරි එහෙනම් අපි බලමු කොහොමද මේ එකතු කිරීම කරන්න කියලා හරි එහෙනම් මම ඔන්න ගානක් දෙකක් හදන්නම් ඊට පස්සේ ඔයාලා ලියන්න එපා ලියන්න එපා හරි ලියන්න එපා හොඳට අහගෙන ඉන්න බලාගෙන ඉන්න අපි කරන්න තියෙනවා මෙන්න මේ සංඛ්‍යා ටික මොකද බලන්න මට එකතු කරන්න ඕනේ 6 එකතු කිරීම 5 6යි 5යි එකතු කරන්න ඕනේ උත්තරේ කීයද කියලායි දාන්න ඕනේ හැබැයි මේක එකතු කරන්න ඕනේ කීයෙන්ද ද්විමය සංඛ්‍යාව වලින් 6යි 5යි එකතු කරාම 11යි 11 ද්විමය සංඛ්‍යාව වලින් තමයි මට ඕනේ හරි කොහොමද කරන්නේ එහෙනම් 6ට අදාළ වෙන ද්විමය සංඛ්‍යාව ලියනවා 6ට අදාළ ද්විමය සංඛ්‍යාව මොකක්ද පුතේ මෙන්න 6 5 දැන් මේසි කියන ඕගාල නේද මේ දෙන්න අපි එකතු කරමු
එකතු කරමු. දෙන්න එකතු කරමු. බිංදුවයි එකයි එකතු වුණාම කීයද? 1යි. 1යි බිංදුවයි එකතු වුණාම කීයද? 1යි. 1යි 1යි එකතු වුණාම දෙක ලියන්න බෑ. මෙතනින් මොකද කරන්නේ? බිංදුවක් ලියලා එහා පැත්තේ කොටට රයි යනවා එක. අන්න එහෙනම් මෙතන එනවා කීයක්ද? අගයක් ද්විමේය සංඛ්‍යාව. නිකමට හිතන්න මේ කීයද තියෙන්නේ? ගණකන් 1 2 4 නෑ 8. 8යි 2යි 10යි 1යි. එහෙනම් උත්තරේ හරි නේද? කොහොම එකතු කරත් උත්තරේ හරි. එහෙනම් තව ගානක් බලමු. 25ට එකතු කරන්න 19ක්. මොන බලමු අපි 25යි 19 එකතු ගන්න තියෙන්නේ. 25 ලියමු අපි ද්විමේය සංඛ්‍යාවක් ලෙසින්. 1යි 16ට එකක් දැම්මා 8ටත් එකක් දැම්මා 4ට එපා 2ටත් එපා 1ට එකක් දැම්මා. එහෙනම් ඔන්න 25ට අදාළ ද්විමේය සංඛ්‍යාව අපි හිතෙන්න ලියමු. 19ක් දෙන්න ඔය විදිහටම 16ට එකයි 8ට එපා 4ටත් එපා 2ට එකයි 1ට එකයි ඔන්න ලිව්වා. එහෙනම් අපි මේ දෙන්න එකතු කරමු. 1යි 1යි බිංදුව දාලා මෙහා පැත්තට එක ගොඩක් අරන් යනවා. ඇයි 2යිනේ දෙකෙන් මෙහාට අරක් අරන් යනවා. එතකොට මේ දෙකක් අරන් ආවම ඒකයි මේ බිංදුවයි මේ එකයි අය කීයද? 2යි අගය. 2 ලියන්න පුළුවන්ද? බැහැ. එහෙනම් මොකද ගන්නෙ? බිංදුව ලියලා මෙහා පැත්තට එක ගොඩක් අරන් එනවා. ඒකයි මේ බිංදුවයි මේ බිංදුවයි කීයද ඔක්කොම? 1යි. එහෙනම් ඔන්න 1 ලියුවා. 1යි බිංදුවයි 1යි. 1යි 1යි 2 ලියන්න බෑ. බිංදුව ලියලා මෙහා පැත්තට එක ගොඩක් අරන් එනවා. එහෙනම් ඔන්න ද්විමේය සංඛ්‍යාව මේ වටනාම. බලමු උත්තරේ හරිද කියලා. 25යි 19 එකතු වුණාම කීයද පුතේ? 25යි 30යි 40යි 44යි. නේ? 44යි. එන්න ඕන උත්තරේ කීයද? 44. බලමු මේකෙන් 44 ඇවිල්ලාද කියලා. 1 2 4යි 8යි 16 නෑ 32යි. 32යි 8යි 40යි 4යි 44 ඇවිල්ලා කොහොම එකතු කරත් උත්තරේ එනවා. එහෙනම් දැන් එකතු කරන්න ඕන කොහමද? ද්විමේය සංඛ්‍යා ලෙසින්. ඇයි පුතේ ඔයා ද්විමේය සංඛ්‍යා එකතු කරන්න ඉගෙන ගත්තේ? ටිකකට හරිය. ඉතින් හිතන්නකො ඇයි මේ අපි ඉගෙන ගන්න? ඔබ මේ බොරුවට ඉගෙන ගන්න එපා. මම ඉගෙන ගන්නවට ඉගෙන ගන්නත් එපා. මේවා තියනවට ඉගෙන ගන්නත් එපා. හැමතිස්සෙම මොනවා හරි දෙයක් ඉගෙන ගනිද්දී අහන්න. ඇයි මම මේක ඉගෙන ගන්නේ? හරිද? අහන්න. ඔයාගේ හිතෙන් හරි අහන්න. ඇයි මම මේක ඉගෙන ගන්නෙ? මට වැදගත්කමක් තියෙයි. ඔව් වැදගත්කමක් තියෙන නිසා තමයි ඉගෙන ගන්නේ. එහෙනම් බලන්න ඇයි මේක මම ඉගෙන ගත්තේ? ඇත්තටම කියන්න. හිතලා කියන්න. ඒක දෙන්න නිසා නේ. ඔය පේපර් එකට එන එක හරි ඒක වෙනම කතාවක්. ඇයි ඔය ජීවිතේට මේක ඉගෙන ගන්නේ? ඈ? පරිගණකය දන්නේ හැමතිස්සෙම මොනව කරන්න විතරද පුතේ? ද්විමේය සංඛ්‍යා වලින් ගණනය කරන්න තමයි දන්නේ. එයාට 25යි 19 එකතු කරන්න කියලා කැලණිකේ අපි ටයිප් කරාට එයා දන්නවද 25 කියන අගය? නෑ. 25 කියන අගය එයා තේරුම් ගන්නේ කොහමද? ද්විමේය සංඛ්‍යාවක් විදියට. 19 කියන අගය තේරුම් ගන්නේ කොහමද? ද්විමේය සංඛ්‍යාවක් ලෙස. එතකොට ඔය දෙන්න එකතු කරගන්නේ කොහමද? එයා ද්විමේය සංඛ්‍යාකාරී. අපි වගේ 25යි 19යි දශමීය සංඛ්‍යා පද්ධතිය එකතු කරන්න පුළුවන් එයාට බැහැ. ඒක නිසා එයා හැමතිස්සෙම තේරුම් ගන්නේ ද්විමේය සංඛ්‍යාවේ වටිනාකම. එයාගේ වෙන ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඇයි? අපි ICT ඉගෙන ගන්නවා නම් මේක ඇතුලේ වෙන පරිගණකය ඇතුලේ වෙන සියලු ක්‍රියාකාරීත්වය අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක දැන ගැනීම සඳහා තමයි මෙන්න මේ කියන සංකල්පයක් තේරුම් ගත්තේ. පැහැදිලිද? එහෙනම් ද්විමේය සංඛ්‍යා එකතු කරන්නේ මොන වගේ? එහෙනම් උදාහරණයක් අපි ලියාගමු මේ විදිහට. ද්විමේය සංඛ්‍යා එකතු කිරීම ගැන ලියුවානේ. ඊට පස්සේ ඔය දෙක ලියා ගන්න උදාහරණ කියලා. දෙකම ලියන්න 6යි 5යි මේක ඕනේ නැහැ. මේක ඕනේ ආලගේ එකතු කිරීම තේරෙනවානේ. ආයෙ ලියන්න ඕනේ. මේ දෙක ලියා ගන්න උදාහරණයක්. මම මෙතනින් ගණන් හදන්න දෙන්නේ නැහැ. මොකද හේතුව ගණන් දෙන්න නැති වෙනවා. යුක්ත එක. ගණන් බලන්න ඒක නෙවෙයි.
හත් වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන සංඛ්‍යා ද්විමීය සංඛ්‍යා භාවිතයේ සුළු කරන්න. මෙන්න තියෙනවා එතකොට අවසාන හත් වෙනි ප්‍රශ්නේ. දෙක එකතු කිරීම 6. උත්තරේ 8යි කියලා දාගෙන එනවද? කොහොමද ඒක ද්විමීය සංඛ්‍යාව වලින් සුළු කරන්න ඕනේ. තේරෙනවද? 54 එකතු කිරීම 58. ද්විමීය සංඛ්‍යා වලින් එකතු කරන්න ඕනේ. අය මේ මෙහෙම එකතු කරලා හරියන්නේ නැහැ. නිකන් දශමීය සංඛ්‍යාව. උත්තරේ දාගෙන ඉන්න එපා. හරි. එහෙනම් පත් වෙනි ගානක් දැන් අපි කරමු. එතනත් ගණන් 50ක් තියෙනවා. එතකොට ওই ටික ඔක්කොම එකතු වුණාම 900 ගණක් එයි ඔක්කොම ගණන් ටික. දැන් ඔක්කොම ওই ටියුට් එක කරන්න පුළුවන් ඔයාලට. ඊළඟට තව චූටි දෙයක් අපි කතා කරමු. ද්විමීය සංඛ්‍යා එකතු කිරීම හරිනම් අය මොකද ගන්න ඕනේ? අඩු කිරීමත් ඉගෙන ගන්න. ගුණ කිරීම, බෙදීම ඕන එකක් කර හැකියි. හරිද? ඒක වුනේ. ද්විමීය සංඛ්‍යා අඩු කිරීම කියන මාතෘකාව ද්විමීය සංඛ්‍යා අඩු කිරීම. ද්විමීය සංඛ්‍යා අඩු කිරීම. ඉංග්‍රීසියෙන් කියනවා අඩු කිරීමට subtraction, binary subtraction කියලා හඳුන්වනවා. binary subtraction. හරි මේ බලාගන්න. එකෙන් බිඳුවක් අඩු කරාම කීයද? 1යි. 1යි බිඳුවෙන් එකක් අඩු කරාම කීයද? ඒ කොහොමද හිමුනේ? 1යි බිඳුව කියන්නේ කීයද පුතේ? 2නේ. 2කින් එකක් අඩු වුණාම කීයද? 1යි. 1යි එකෙන් එකක් අඩු වුණාම කීයද? 1යි. ඒක කොහොමද උනේ එහෙම? ඇයි 1යි 1 කියන්නේ කීයද? 3යි. 3ෙන් එකක් අඩු වුණාම කීයද? 2යි. 2 නිරූපණය ගන්නේ. හරි පැහැදිලි වෙනවා පුළුවන්. 6යි 5යි 6න් 5ක් අඩු කරන්න තියෙන්නේ. එහෙනම් 6 නිරූපණය කරනවා මේ විදිහට නේද? ඊට පස්සේ 5 නිරූපණය කරනවා මේ විදිහට. හරිද බලන්න. 6යි 5යි ඔන්න අපි නිරූපණය කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අඩු කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි අඩු කරමු. බිඳුවෙන් එකක් අඩු කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මේ පැත්තෙන් එකක් ඉල්ලගමු. ඉල්ලගත්තාම කීයද පුතේ එන්නේ? දෙකක් එන්නේ. ඇයි මේ පැත්තේ කොට දෙකේ කොට. එහෙනම් මේ පැත්තට යන්නේ කීයක්ද? දෙකක් ලෙසින්. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. මෙතන කීයද තියෙන්නේ දැන්? 1 ඉල්ලගත්තා. එතකොට මෙතන බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් බිඳුවයි. මෙතන 1 එකක් බිඳුවයි. එහෙනම් උත්තරේ කීයද? මේ අගය. 6න් 5ක් අඩු කරාම උත්තරේ ඇත්තටම කීයද එන්නේ? 1යි. උත්තරේ හරි නේද? ප්‍රශ්නයක් නැහැ. 25ක් හදමු. 25න් අඩු කරන්න 19ක් 25 නිරූපණය කරොත් මෙහෙම ඉන්නේ නේද 16යි 8යි 4යි 2යි 1 ඔන්න 25 19 16යි 8 එපා 4ත් එපා 1යි 1 ඕකනේ නේද මේ සංඛ්‍යා දෙක අපි අඩු කරමු කොහොමද අඩු කරන්නේ එකෙන් එකක් අඩු කරාම කියන්නද බිඳුවෙන් එකක් බැහැ. එහෙනම් මොකද ගන්නෙ? මෙයා ළඟට යනවා. එයා ළඟට යනකොට එයා ළඟත් නැහැ. එහෙනම් මොකද ගන්නෙ? මෙයා ළඟට යනවා. මෙයා ළඟට ගියාම එකක් තියෙනවා. මේ පැත්තට එන්නේ කීයක්ද? දෙකක් ලෙසින්. දෙකෙන් කීයක්ද මෙයා ඉල්ලගන්නේ? එකක්. එකක් එන්නේ කීයක් විදියටද? දෙකක් විදියට. දෙකේ ගොඩක් විදියට එන්නේ. දෙකෙන් එකක් අඩු වුණාම එකයි. මෙතන කීයක් ඉදිරියද? එකක් ඉදිරි. එකෙන් බිඳුවක් අඩු වුණාම එකයි. මෙතන කීයක් ඉදිරියද? බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් අඩු වුණාම එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. එහෙනම් අගය හරිද කියලා බලමු. 25න් 19ක් අඩු වුණාම කීයද පුතේ අගය? 6යිනේ. 6 හරිද ඇවිල්ලාද? ඇවිල්ලා. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මොන දීර්ඝ සංඛ්‍යා අඩු කිරීමක් අපිට කරන්න ඕනේ. ඒකක් ලියාගන්න දීර්ඝ සංඛ්‍යා අඩු කිරීම. එතකොට අඩු කිරීමකට ගණන් ටික තියෙනවා කියුට් එකේ ඔයාලා ඒක කරන්න. එහෙනම් අපි පටන් ගමු අද ගණන් 12 වැඩි. අපල් ඉක්මනින් විනාඩි 12ක් දෙනවා ගණන් 12ක් තියෙනවා හදාගෙන යන්න තියෙනවා. ආයෙ මොනවා බලාගන්න. පරිවර්තන 12ට අදාළ සියලුම පරිවර්තන ටික මතකද කියලා බලන්න.
මම විනාඩි 12කදී ඔයාලට ගණන් 12ක් දෙනවා. ඒ 12 හදන්න. හදලා try කරන්න. පුළුවන් තරම් මේ ගණන් 12ක් හදන්න විනාඩි 12ක්. නිවැරදිව හදන්න. පොඩයක් පැනනක් ගන්න, පොත් ටික වහලා තියන්න. පොතේ මැදුවක් කමන්නේ නැහැ. කොහොම හරි කැමති තැනක හදන්න. අපි එනවා පටන් ගන්නනේ. මේ කෑ ගන්න එපා කරන්න ඉක්මනට. ගණන් 12ක් තියෙනවා. ඔය ගණන් 12ම ඉක්මනින් හදන්න බලන්න. විනාඩි 12ක් ඇති. විනාඩි 12ක් නවත්තන්න. කතා කරන්න ජවදන්න. මේ දැන් හදන ක්‍රමයේ මට වැඩක් නැහැ. ඒක විතරයි ඕනේ.
बोलो हमारा का इवरत करला बोला अनेक टाइम ट्राई करांगे है तुनाई सी मेथड दिए ने मेथड बी देख मेथड ए तुन
ඇති වෙලාවනේ නේ බලමු නේද? විනාඩියක් දෙන්නම් නේ. එක විනාඩියක්. एक मान लो බලන්නේ නෝ තමන් තනියෙන් නියන්නේ ඉතින් අපි පෙරපු ඒවා බලන්නේ නෝ මොකද ඕක මට හොර කරාට වැඩක් නැහැ වෙන්න ඕනේ මොකද්ද ඔයාට මතකද බලන්න මේ ගණන් වලින් කීයක් හදන්න ඉච්චරයි වෙන්න ඕනේ මට බොරුවට කිව්වට 12 මාර්ක් කියලා වැඩක් නැහැ පුතු බලන්න කරගන්නේ ඔයාලටම තමයි බොරුව කරගන්නේ එහෙම වෙන්න එපා හරි විචාර වලට නැඩගන්න ඔයාලට කොච්චරක් පුළුවන්ද කරන්නද ඒකයි වැදගත් වෙන්නේ. ඇති නේද දැන් නම් වෙලාව. ඇතිය පටන් ගමු අපි දැන් නවත්තන්න පුතේ හදන එක. නවත්තන්න හදන එක. එහෙනම් මම ලියාගෙන යන උත්තර ටික බලන්න ඔයාලා හරිද කියලා. ඒ වගේම මගේ උත්තරත් හරිද කියලා බලන්න. 16 දීමේ කරාම ඉන්නේ 1යි 16 2යි 8ට එපා 4ට එපා 1ට එපා 1ට එපා 1ට එපා මේව නේද 16 30 අෂ්ටමය කරන්න තියෙන්නේ 30 අෂ්ටමය කරාම 3 24යි 6ක් පොදුයි මෙහෙමද 16 කරන්න තියෙන්නේ 29 ඒ කියන්නේ 1යි ඉතිරි කීයක්ද 9යි 4යි 13 කියන්නේ D අක්ෂරය මේ තියෙන්නේ නම් ලේසි 5 කියනවා කිය දශමය ආගිය මේ තියෙන්නේ කීයද අෂ්ටමය කරන්න තියෙන්නේ කොහමද 1යි 5 අෂ්ටමය මේ තියෙන්නේ කීයද ෂඩ් දශමය කරන්න තියෙන්නේ 3යි 7 ෂඩ් දශමය හරිද බලන්න ඕක 3යි 7 මෙන්න තියෙනවා ඊළඟට ඊළඟ එක අෂ්ටමය සංඛ්‍යාවක් දීලා තියෙන්නේ දශමය කරන්න තියෙන්නේ 8 වරක් 3 24යි 24යි 2යි 26යි දශමය ද්විමය කරන්න තියෙන්නේ ලේසි 1 2 4 බිඳුවයි මෙහෙම නේද ද්විමය කරා ෂඩ් දශමය කරන්න තියෙන්නේ 7 කියන්නේ මේ විදිහට බිඳු 4කින් ලියනවා මතකයිනේ වැරදිද 1යි 7 sorry අෂ්ටමය sorry අෂ්ටමය ශබ්දමය කරන්න තියෙන්නේ හරි හරිය අෂ්ටමය ශබ්දසමය කරාම අෂ්ටමය ආගයක් දීලා තියෙන්නේ එතකොට අෂ්ටමය ඉස්සරලම අපි ද්විමය කරගමු එතකොට එනවා කීයක්ද 0.01යි 7 කියන්නේ 1යි 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 අෂ්ටමය සංඛ්‍යාව ද්විමය කරාම ඊට පස්සේ ෂඩ්දශමය කරාම එනවා කීයද f විතරයිනේ ඊළඟට මෙතන එනවා 163 මෙතන එනවා ද්විමය කරාම ද්විමය කරන්න තියෙන්නේ b කියන්නේ 11යි 8යි 11යි මෙහෙම නේද 3යි c ෂඩ්දශමය අෂ්ටමය කරලා තියෙන්නේ 3 ෂඩ්දශමය ද්විමය කරාම මෙහෙම එනවා 1යි 1යි බිඳුවයි බිඳුව එනවා ද්විමය කරාම ඊට පස්සේ 7යි 4ද අෂ්ටමය පාදේ
7යි 4. බලන්න ඔය ටික හරිද කියලා කී දෙනෙක්ගේ හරිද කියලා බලන්න පුතේ. 12න් කොච්චර ප්‍රමාණයක් හරිද කියලා බලන්න. 12න් අගය දාගන්න. මගේ නම් 12න් 12යි. 12න් 12යි. ඊට පස්සේ ඔයා try කරන්න කාලය කොච්චරක් ගියාද කියලා. ඊට පස්සේ ඒ කාලය පුළුවන් තරම් අඩු කරගන්න. සහ හරියන ගණන් ප්‍රමාණය වැඩි කරගන්න ඔයා උත්සාහ කරන්න. එහෙනම් අපි අද මෙතනින් නවත්තනවා ක්ලාස් එක. එහෙනම් ඔයාලා බලන්න කීයක් හරිද කියලා හොඳට පාඩම් කරගන්න ඔය ටික.